හොඳයි දුවේ පුතේ අපි 9 ශ්‍රේණියේ ඉතිහාසය දෙක පාඩමේ තවත් අලුත් කොටසක් ආරම්භ කරනවා. අපි මීට පෙර සාකච්ඡා කළා බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාව යටත් වීම සහ ලංකාවේ නිදහස් සටන් සිදුවීම. බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාව යටත් වෙලා බොහොම කෙටි කාලයක් ඇතුළත 1818 පළවෙනි නිදහස් සටන සිද්ධ වුණා. අපි ඒ ගැන කතා කළා. නැවත 1848 දෙවනි නිදහස් සටන සිද්ධ වුණා කන්ද උඩරට ප්‍රදේශවලින් මාතලේ කුරුණෑගල දඹුල්ල පැත්තෙන්. ඉතින් අපි මේ නිදහස් සටන් දෙකම ගැන කතා කරා. ඒ සටන් වලින් අපි පරාජය වුණා, අපි අසාර්ථක වුණා. නමුත් ඒවෙන් අපිට ලැබිච්ච ජයග්‍රහණක් තියෙනවා. අපිට දෙවනි නිදහස් සටනේදී පුළුවන් වුණා ඉංග්‍රීසි ආණ්ඩුකාරයව යලි මේ රටෙන් ඉවත් කරලා යවන්න. ඉතින් මේ වගේ යම් ආකාරයට අපි බ්‍රිතාන්‍යයන් එක්ක ගැටුම් ඇති කරගනිමින් මේ බ්‍රිතාන්‍යයන් යටතේ පාලනය ඉදිරියට පවත්වගෙන ගියා. කොහොම නමුත් 1815 අපි බ්‍රිතාන්‍යයන්ට යටත් වුණාට පස්සේ අවුරුදු 10ක විතර කාලයක් ඇතුළත 1825 විතර වෙනකොට බ්‍රිතාන්‍යයන් බැලුවා යටත් විජිතයක් වශයෙන් ලංකාවෙන් Tamanට ලැබුණු ආදායම් මට්ටම කොහොමද? යටත් විජිතයක් ලෙස මේක පවත්වාගෙන යෑමෙන් Tamanට ලැබුණු ආදායම් මොනවද? වාසිය මොකක්ද කියලා. නමුත් ඔවුන්ට තේරිච්ච දේ තමයි ඒ ගෙවි ගිය කාලවකවානුව ඇතුලේ ලංකාවෙන් බ්‍රිතාන්‍යයන් ලැබූ ආදායම බොහොම අඩුයි. ඊට වැඩිය ලොකු මුදලක් ලංකාව නඩත්තු කරන්න ගිහින් තියෙනවා. ලංකාවේ නඩත්තු වියදම් වැඩි ලැබුණු ආදායමට වඩා. ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? ලංකාවේ ආර්ථිකය පිරිහිලා කියන එක. ආර්ථිකය හොඳ නැහැ කියන එක. ආදායම අඩුයි කියන්නේ ආර්ථිකය හොඳ නැහැ. නඩත්තු වියදම් ගොඩක් වැඩි. ඒ නිසා ලංකාවේ ආදායම් වැඩි කරගන්න. ආර්ථිකය නගා සිටුව ගන්න. ලංකාවේ වියදම් අඩු කරලා ආදායම් පැත්ත හොඳ කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරුණු කාරණා හොයලා බලන්න. ඒ සඳහා අවශ්‍ය දේශපාලන හා ආර්ථික යෝජනා ඉදිරිපත් කරන්න. ඒ සඳහා අවශ්‍ය ගවේෂණ කරන්න. ඒකට පිළියම් යොදන්න බ්‍රිතාන්‍ය රජය විසින් 1829 කමිටුවක් පත් කරා. මේ කමිටුවේ ප්‍රධානියා විලියම් කෝල්බ්රුක්. ඒ නිසා මේ කමිටුවට කියනවා කෝල්බ්රුක් කොමිසම. ඇතමුන් මේ හඳුන්වනවා කෝල්බ්රුක් කැමරන් කොමිසම කියලා. මේ කමිටුවේ පසු කාලයක ආපු චාල්ස් කැමරන් ඔහු නීතිඥවරයෙක්. ඔහුත් මේ කමිටුවේ නිලතල දැරුවා. ඒක නිසා කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා මාලාව ලෙස මේ කමිටුව ගෙනාපු යෝජනා මාලාව අපි හඳුන්වනවා. කෝල්බ්රුක් කොමිසම නැත්නම් කෝල්බ්රුක් කැමරන් කොමිසම. මුලින් ආවේ විලියම් කෝල්බ්රුක්, පසු ආවේ චාල්ස් කැමරන්. මෙම කොමිසම විසින් ඉදිරිපත් කරපු යෝජනාවලිය හඳුන්වනවා කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා මාලාව කියලා. හොඳයි. එහෙනම් ඇයි මෙවැනි කමිටුවක් බ්‍රිතාන්‍යය පත් කළේ? කෝල්බ්රුක් කොමිසම පත් කළේ ඇයි? ලංකාවේ ආර්ථිකය නගා සිටවන්න. ලංකාවේ ආදායම් වැඩි කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් හදන්න. මොනවටද වියදම් වැඩි කියලා හොයන්න. ඒ වියදම් අවම කරගන්න. ආදායම් වැඩි කරගන්න සැලැස්මක් හදන්න. ආර්ථිකය නගා සිටුවීම තමයි කෝල්බ්රුක් කොමිසමේ අදහස උනේ. හොඳයි අපි බලමු. 1833 කෝල්බ්රුක් කොමිසම තමන්ගේ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාව ඉදිරිපත් කරා. 1829 නේ ආවේ කෝල්බ්රුක් කොමිසම. තමන්ගේ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාව 1833 ඉදිරිපත් කරා. අපි බලමු. බ්‍රිතාන්‍යයන් විසින් 1829 මෙරටට පත් කළ කමිටුවේ ප්‍රධානීන්. කවුද මේ කමිටුවේ හිටියේ? අපි ලියමු ප්‍රධානියා විලියම් කෝල්බ්රුක්. පස්සේ ආව කවුද? කැමරන් නේ. මොන කැමරන්ද? චාල්ස් කැමරන්. හරි. මෙන්න බලන්න කමිටුවේ ප්‍රධානීන් දෙදෙනා. විලියම් කෝල්බ්රුක් සහ චාල්ස් කැමරන්. කැමරන් පස්සේ ආවේ. හොඳයි. බ්‍රිතාන්‍යයන් පැමිණෙන විට මෙරට පැවති ආර්ථිකය. දැන් කෝල්බ්රුක් බලනවා ලංකාවේ ආර්ථිකය මොකක්ද? ආදායම් ලැබුණේ කොහොමද? බ්‍රිතාන්‍යයන් එනකොට මේ රටේ තිබ්බ ආර්ථිකය මොකක්ද? වැඩවසම් ආර්ථිකයක්. රජු යටතේ රටේ ඉඩම් පැවති. ඒව පාලනය කරන්න ප්‍රාදේශීය ප්‍රදලියෝ හිටියා, ප්‍රධානියෝ හිටියා. ජනතාව ඒව වාසය කළේ. ඒ වාසය කිරීම වෙනුවෙන් ජනතාව රජුට යම් සේවයක් කරන්න ඕන. රජුගේ ඉඩම් වල ඉන්න නිසා ඒ ප්‍රාදේශීයව ඉඩම් බෙදලා දීපු ඒ ඉඩම් භුක්ති විඳපු රදලයන්ට සේවය කරන්න ඕන. එතකොට
ඒ සඳහා මුදලක් ලැබෙන්නේ නොමිලේ සේවය කරන්නේ. ඒකට අපි කිව්වා රාජකාරී ක්‍රමය කියලා. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය රජුට ඒ සේවය කරන්නම ඕන. ඊළඟට තමන්ගේ අස්වැන්නෙන් කොටසක් දෙන්න ක්‍රමවේදයක් තිබ්බා. ඒකත් මේ වැඩවසම් ආර්ථික ක්‍රමයේම ලක්ෂණයක්. ලංකාවේ තිබ්බේ ස්වයං පෝෂිත ආර්ථිකයක්. අපිට අවශ්‍ය දේවල් අපි අපේ වටපිටාවෙන් අපේ අවටින් අපි හදාගත්තා. භාණ්ඩ හුවමාරුවෙන් ජීවත් වුණා. ස්වයං පෝෂිත ආර්ථිකයක්, කෘෂි ආර්ථිකයක්, යැපුම් කෘෂි කර්මාන්තය. ජීවත් වීම සඳහා වගා කරේ, වෙළහෙළදාම් කරන්න, විකුණන්න, වෙළඳපොළ අරමුණකින් අපනයනය කරන්න, ලාභ ගන්න නෙමෙයි. යැපීම සඳහා ගොවිතැන් කරේ, හේන් ගොවිතැන් වී ගොවිතැන්. එතකොට වැඩවසම් ආර්ථිකයක්, යැපුම් ආර්ථිකයක්, සරල ස්වයං පෝෂිත ආර්ථිකයක් තමයි අපේ රටේ තිබ්බේ. අපි දන්නවා එහෙමනම් ලංකාවේ ආදායම් තත්ත්වයන් වැඩි කරගන්න, මේ රටේ ආර්ථිකය නගා සිටවන්න, වියදම් අඩු කරගන්න ලංකාවට එවනවා කෝල්බ්‍රුක් කොමිසම. කෝල්බ්‍රුක් කොමිසමේ විලියම් කෝල්බ්‍රුක් ඊළඟට චාල්ස් කැමරන් මේ දෙන්න තමයි මේ කොමිසමේ හිටපු ප්‍රධානියෝ. ඒ නිසා මේ කොමිසම ගෙනාපු යෝජනා මාලාවට කියනවා කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා මාලාව කියලා. අපි බලමු බ්‍රිතාන්‍යයන් ලංකාවට එනකොට ලංකාවේ පැවතිච්ච ආර්ථික තත්ත්වය මේ බ්‍රිතාන්‍යයන් පැමිණෙන විට මෙරට පැවති ආර්ථිකය මොන වගේද කියලා. කෝල්බ්‍රුක්ගේ අවධානය යොමු වුණේ ඒ සඳහා. මෙරට පැවති ආර්ථිකයට. ලංකාව ස්වයං පෝෂිත ආර්ථිකයක් තිබ්බ රටක්. තම අවශ්‍යතා තමන්ගේ අවටින් තමන්ගේ වටපිටාවෙන් ඉටු කරගත්තා. අවශ්‍යතා ඉටු කර ගැනීමේදී මුදල් භාවිතය ප්‍රචලිත වෙලා තිබෙන්නේ නැහැ. භාණ්ඩ හුවමාරුවෙන් ගොඩක් දේවල් කරගත්තේ. ඒකම අපේ රටේ තිබ්බ ආර්ථිකය වැඩවසම් ආර්ථිකයක්. රටේ ඉඩකඩම් දීපල රජු සතුයි. ඒවා වාසය කරපු ජනතාව ඒවා භුක්ති විඳීම වෙනුවෙන් රජුට යම් සේවයක් නොමිලේ කරන්න ඕන. අපි ඒකට රාජකාරී ක්‍රමය කිව්වා. රටේ අයිතිකාරයා රජු. රජු විසින් මේ ඉඩම් ප්‍රාදේශීය පාලකයන්ට බෙදා දීලා තිබ්බා. රදලයන්ට. එම රදලයන් එම ඉඩම් පාලනය කරා. ඒවා ඉන්න ජනතාව එම රදලයන්ට සේවය කරන්න ඕන. අස්වැන්නෙන් කොටසක් දෙන්න ඕන. රජු වෙනුවෙන් සේවය කරන්න ඕන. පොදු වැඩ නොමිලේ කරලා දෙන්න ඕන. ඉතින් මෙහෙම ආර්ථිකයක් තමයි තිබ්බේ. මේක යැපුම් ආර්ථිකයක්. වී ගොවිතැන සහ හේන් වගාව සිද්ධ වුණා ප්‍රධාන වශයෙන්. මේ ආර්ථිකයේ ස්වභාවය තමයි තම යැපීම සඳහා. මේ වෙළඳපොළ අරමුණකින් නෙමෙයි, අපනයනය කරන්න නෙමෙයි, විකුණන්න නෙමෙයි. විකුණලා ලාභ ගන්න මුදල් ලිපීමට නෙමෙයි. වෙළඳපොළ අරමුණක් නැතුව යැපීම සඳහා ජීවත් වීම සඳහා ගොවිතැන් කරා. එතකොට යැපුම් කෘෂි කර්මාන්තය තමයි කෝල්බ්‍රුක් එනකොට නැත්නම් බ්‍රිතාන්‍යයන් එනකොට අපේ රටේ තිබ්බ වැඩවසම් ආර්ථික ක්‍රමය. අපි ලියමු බලන්න. බ්‍රිතාන්‍යයන් පැමිණෙන විට මෙරට පැවති ආර්ථිකය. අපි දන්නවා ලංකාවේ පැවතියේ මොන ආර්ථිකයක්ද දූල පුතාලා? වැඩවසම් ආර්ථිකයක්. වැඩවසම් ආර්ථිකයක්. රටේ ඉඩම් අයිතිය සාමාන්‍ය ජනතාවට නෑ. රටේ ඉඩම් රජු සතුයි. වැඩවසම් ආර්ථිකය. මේ ආර්ථිකය ඇතුලේ තිබ්බේ යැපීම සඳහා ගොවිතැන් කරපු ක්‍රමයක්. යැපුම් කෘෂි කර්මාන්තය, වී වගාව, හේන් වගාව, යැපුම් කෘෂි කර්මාන්තය. ඒ වගේම සරල ස්වයං පෝෂිත ආර්ථිකයක්. සරල ස්වයං පෝෂිත තම අවශ්‍යතා තම වටපිටාවෙන් ඉටු කරගත්ත. සරල ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක්. ලංකාවේ පැවතියේ කෘෂි ආර්ථිකයක් කියන එක මතක තියාගන්න. කෘෂි කර්මය පාදක කරගත්ත යැපුම් කෘෂි කර්මාන්තය ස්වයං පෝෂිත ආර්ථිකයක්. තම අවශ්‍යතා වටපිටාවෙන් ඉටු කරගත්තා. රටේ ඉඩම් අයිතිය රජු සතුයි. ගොවි ජනතාව ඒවැ වැඩ කරලා ජීවත් වෙනවා නම් ඒ වෙනුවෙන් රජුට යම් සේවයක් කරන්න ඕන. අස්වැන්නෙන් කොටසක් දෙන්න ඕන. ඒ වගේ ක්‍රමයක් තමයි පැවතියේ. කෝල්බ්‍රුක් කොමිසම පත් කිරීමට හේතු. අපි දන්නවා කෝල්බ්‍රුක් කොමිසම පත් කරේ මෙරට ආදායම් තත්ත්වය වැඩි කරගන්න අවශ්‍ය නිසා. ගෙවී ගිය කාලවකවානුව තුළ අපි යටත් විජිතයක් බවට පත් වෙලා අවුරුදු 10ක් වගේ කාලයක් ඇතුළේ මෙරටින් ලද ආදායමට වඩා මෙරට වියදම වැඩි වීම කියන කාරණේ මම මුලින්ම කියලා පටන් ගත්තේ නේද? කෝල්බ්‍රුක් කොමිසම පත් කිරීමට හේතු. මෙරට ආදායම් තත්ත්වයට වඩා
ඔව් මෙරට ආදායම් තත්ත්වයට වඩා වියදම් ඉහළ ගොස් තිබීම. මේ රටෙන් ලැබුණු ආදායමට වඩා දුවේ පුතේ මේ බලන්න. මෙරට නඩත්තු කරන්න ගිය වියදම් ඉහළ ගොස් තිබීම. මෙරට ආදායම් තත්ත්වයට වඩා වියදම් ඉහළ ගොස් තිබූ නිසා. වියදම් ඉහළ ගොස් තිබූ නිසා. ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය යෝජනා ගෙනීමට. ආදායම් වැඩි කරගන්න අවශ්‍ය යෝජනා. ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය යෝජනා ගෙනීමට. ඒ කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම සඳහා ආදායම් වැඩි කරගන්න ක්‍රමයක් හොයන්න. වියදම් අඩු කරගන්න ක්‍රමයක් හොයන්න. ආර්ථිකය දියුණු කිරීමට කෝල්බෘක් ගෙන යෝජනා. කෝල්බෘක් එක යෝජනාවක් තමයි මේවා ඉතා වැදගත්. අපි ඒ නිසා වෙන පාටක් පාවිච්චි කරලා ලියමු. ලංකාව පිළිබඳ අධ්‍යයනයක් කරපු කෝල්බෘක් ආර්ථිකය නගා සිටුවීමට ගෙනාවු එක යෝජනාවක් තමයි බලන්න එක. මොකද්ද මාතෘකාව? ආර්ථිකය නගා සිටුවීමට කෝල්බෘක් ගෙන යෝජනා මේ. කෝල්බෘක් කොමිසම් පත් කිරීමට හේතු. අපි බලමු කෝල්බෘක් ගෙන යෝජනා. ආර්ථිකය නගා සිටුවීමට කෝල්බෘක් ගෙන යෝජනා බලමු. 1. රජය ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම. රජය ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම. මෙතෙන්දී කෝල්බෘක් කියන්නේ ගැමි ජනතාවගේ ඉඩම්, ගොවියන්ගේ ඉඩම් රජයට පවරගෙන. ඒවා විදේශ ආයෝජකයන්ට විකුණලා රජයට ආදායම් ගන්න පුළුවන්. එතෙන්දී කෝල්බෘක් කියනවා මේ ගොවි ජනතාවට ආදායමක් ලැබෙන ඉඩම් වුණාට ඒවට අයිතිය පෙන්වන්න බෑනේ. ඒව පරම්පරාවෙන් ආපු ඉඩම්නේ ඔප්පුවක් නැහැනේ. ඒ නිසා කෝල්බෘක් යෝජනාව උනේ එවැනි ඉඩම් තමන්ට නිශ්චිත අයිතියක් පෙන්වන්න බැරි ඉඩම් රජයට පවරගන්න. පවරගෙන ඒවා විදේශ ආයෝජකයන්ට, දේශීය ආයෝජකයන්ට, වතු වැවිලිකරුවන්ට විකුණලා සල්ලි හම්බ කරගන්න. රජය ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම. දැන් මේ ඉඩම් මිලදී ගන්න අයට රජයෙන් මොකද්ද කියන්නේ? ඉඩම් විකුණනකොට රජයට ආදායමක් එනවනේ. ඒකම එම ඉඩම් වතුවගා සඳහා යොමු කරවීම. ඒවා මිලදී ගන්න අයට කියන ඕගොල්ලෝ වතුව වවන්න, කෝපි වවන්න, හොඳ ආදායමක් ගන්න පුළුවන්. ලංකාවේ බොහොම සාර්ථකව කෝපි වැවෙනවා. එහෙනම් ආදායම් වැඩි කර ගැනීමට අවස්ථාව සලසලා දුන්නා. අපි දන්නවා රජය ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියට සමගාමීව මුඩුබිම් පනත එනවා. ඊට ටික කාලයකට පස්සේ මුඩුබිම් පනත. ඒකෙන් කරන්නේ ඔප්පුවක් නැති අයිතිය තහවුරු කරන්න බැරි ඉඩම් රජයට පවර ගන්නවා. ඉතින් මේ පවරගත්ත ඉඩම් මොකද කරන්නේ? වතු වැවිලිකරුවන්ට දෙනවා නේද? වතුවගාව සඳහා එම ආයෝජකයන් පෙළඹීම. ලංකාවේ හොඳින් වතු වවන්න පුළුවන්, කෝපි වවන්න පුළුවන්, එන්න ඉඩම් ගන්න. ඒ ඉඩම් වල වතු වවන්න ඕගොල්ලන්ට ආදායම් ගන්න පුළුවන්. එතකොට වතු වැවිලි ආර්ථිකයක්, වාණිජ ආර්ථිකයක්. මෙරට වතු වගාවෙන් ලැබෙන අස්වැන්න අපනයනය කරන්න. ආනයන අපනයන ආර්ථිකයකට පසුබිම හදා ගන්න. ඕන්නම් යුරෝපීය වතු වැවිලිකරුවන්ට අමතරව, ඒ කියන්නේ යුරෝපයෙන් ඇවිල්ලා බ්‍රිතාන්‍යයෙන් ඇවිල්ලා ඉඩම් මිලදී ගන්න ඕනේ නැහැ. දේශීය ව්‍යාපාරිකයන්ට, දේශීය සල්ලිකාරයන්ට, දේශීය ධනවතුන්ට පුළුවන් ඉඩම් මිලදී ගන්න. දේශීය ආයෝජකයන්ට උවද ඉඩම් මිලදී ගන්න පුළුවන්, වතු වගා කරන්න පුළුවන්. මේ සඳහා ගෙනාවු පනත මා මීට ඉහත මාතෘකාවකදීත් කතා කරා. මොකද්ද මේ සඳහා ගෙනාවු පනත? මුඩුබිම් පනත. මේක
මැකන්සි ආණ්ඩුකාරයාගේ කාලේ තමයි මේ පනත ගෙන එන්නේ. හොඳයි. ආර්ථිකය දියුණු කිරීමට කෝල්බෘක් ගෙනාපු යෝජනා තමයි අපි මේ කතා කරේ. ආදායම් වැඩි කරගන්න කෝල්බෘක්ගේ පැත්තෙන් ගෙන යෝජනා. රජය විසින් ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. එම ඉඩම් මිලදී ගත් අය වතුව ගාව සඳහා යොමු කරනවා. ඕනනම් දේශීය විදේශීය වතුව විලිකරුවන්ට මේ සඳහා යොමු වෙන්න පුළුවන්. විදේශිකයෝ වගේම අපේ රටේ අයටත් සල්ලි තියෙනවා නම් ඉඩම් මිලදීගෙන වතුව වන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ කාරණයට. රජයේ වියදම් අඩු කිරීමට කෝල්බෘක් ගෙන යෝජනා. ඔන්න කෝල්බෘක් කොමිසම රජයේ වියදම් අඩු කරන්න. ආදායම් වැඩි කරගන්න යෝජනා ගෙනාවා. වියදම් අඩු කරගන්න යෝජනා ගෙනාවා. හරි බලමු. රජයේ වියදම් අඩු කිරීමට කෝල්බෘක් ගෙන යෝජනා. ඇතම් දෙපාර්තමේන්තු වසා දැමීමට නියෝග කරා. රජයට ආදායමක් නැති දෙපාර්තමේන්තු ඔය මුල් කාලේ හිටපු ආණ්ඩුකාරවරු සමහර දෙපාර්තමේන්තු ආරම්භ කරාට ඒවායෙන් රජයට ආදායමක් නැහැ. ඒව නඩත්තු කරන්න, සේවකයන්ට පඩි නඩි දෙන්න, නිලධාරීන්ට පඩි දෙන්න, නිලධාරීන් නඩත්තු කරන්න ලොකු වියදමක් ගියා. ආදායමක් නොලබන දෙපාර්තමේන්තු රටට බරක් වියදම වැඩි අයින් කරන්න කිව්වා. ඇතම් දෙපාර්තමේන්තු වසා දැමීම. ඔන්න කෝල්බෘක්ගේ යෝජනාව. ඇතම් දෙපාර්තමේන්තු වසා දැමීම. රජයේ වියදම් අඩු කිරීමට එක යෝජනාවක්. හොඳයි ඊළඟ යෝජනාව බලමු. වෙරළබඩ යටත් වුණේ වෙනම, උඩරට යටත් වුණේ වෙනම. වෙරළබඩ පාලනයට ආපු ආණ්ඩුකාරයා උඩරට බලා කියා ගන්න තව නිලධාරියෙක් පත් කරා. එයාට වෙනම උඩරට නඩත්තුවට වෙනම ගෙවන්න ඕන. එතකොට එකම රටක පහත රටට වෙනම පාලනයක්, උඩරට පාලනයට වෙනම නිලධාරියෙක්, එයාට වෙනම ගෙවන්න ඕන. වියදම් වැඩි වෙන්න හේතුවක් මෙන්න මේක. පරිපාලන වියදම වැඩි, නඩත්තුවට වියදම් වැඩි. ඒ වගේම ලංකාව පුංචි රටක්. හැබැයි ඒ කාලේ පළාත් 16ක් ලෙස බෙදලා ඒවට ප්‍රධානීව පත් කරලා ඒ අයටත් කාර්ය මණ්ඩල දෙන්න ඕන, වැටුප් ගෙවන්න ඕන, නිල නිවාස දෙන්න ඕන. එතකොට කුඩා රටක පළාත් 16කට ඒජන්තවරු 16ක් පත් කරලා පාලනය කරන එක ලොකු වියදමක්. ඉතින් කෝල්බෘක් කියනවා මේ පළාත් 16 මේ පුංචි රටක් එකතු කරලා පළාත් 5ක් කරන්න. එතකොට මේ ඇතැම් පළාත් වලට පත් කරලා ඉන්න ප්‍රධානීව අයින් කරා. එතකොට ලොකු වියදමක් ඉතුරුයි. පළාත් 16 5ක් කරා කියන්නේ ලොකු වියදමක් ඉතුරුයි. උඩරට පහත රට ඒකාබද්ධ කරා කියන්නේ උඩරටට වෙනම ගිය වියදම ඉතුරුයි. එහෙනම් පාලන වියදම්, නඩත්තු වියදම් අඩු කිරීම සඳහා මේ යෝජනා දෙක ගෙනාවේ. මොකද්ද? උඩරට පහත රට ඒකාබද්ධ කිරීම තව එකක් ඒකට අයිති ලංකාවේ පළාත් 5 දක්වා අවම කිරීම. මේ බලන්න. රජයේ වියදම් අඩු කිරීමට කෝල්බෘක් ගෙන යෝජනා. ඇතැම් දෙපාර්තමේන්තු වසා දැමීම, ආදායම් නොලබන දෙපාර්තමේන්තු, උඩරට පහත රට ඒකාබද්ධ කරලා එක පාලනයක් ඇති කිරීම. එතකොට පාලන වියදම් දෙකක් යන්නේ නැහැ. පළාත් 16 පළාත් 5ක් කරාම පළාත් ගණනාවකටම යොදවපු මුදල් ඉතිරි. පාලන වියදම් අඩු කිරීම හරහා රජයේ වියදම් අඩු කර ගැනීම. ඊළඟට සිවිල් සේවකයන් අවම කිරීම. සිවිල් සේවක සංඛ්‍යාව අඩු කරා. විශ්‍රාම ගන්නවා. විශ්‍රාම වැටුපත් අවලංගු කරා. ඕගොල්ලෝ සේවයෙන් අයින් වෙන්න අපි විශ්‍රාම වැටුපක් දෙන්නෙත් නැහැ. රජයේ සේවකයන් නඩත්තු කරන්න ගිය ලොකු වියදම ඉතුරු කරගන්න. එතකොට රජයේ සේවකයන්ට කිව්වා ඕගොල්ලෝ වතුව ගාවට යමු වෙලා ඒකෙන් ආදායමක් ලබා ගන්න කියලා.
රජයේ සේවක සංඛ්‍යාව අඩු කිරීම. විශ්‍රාම වටු අවලංගු කිරීම. ඒකත් ඔන්න යටින් ලියමු. ඒකෙන් කෝල්බෘක් අපේක්ෂා කළේ රජයේ සේවකයන්ට ගෙවන වැටුප් ඉතුරු කරගන්න සහ රජයේ සේවකයන් වතු වගාවට යොමු කිරීම. රජයේ සේවකයන් වතු වගාවට යොමු කිරීමෙන් රජයට ඒ සේවකයන් නඩත්තු කරන්න ඕනත් නැහැ, ආදායමකුත් ලැබෙනවා. හොඳයි. ඔන්න රජයේ වියදම් අඩු කර ගැනීම සඳහා කෝල්බෘක් කොමිසම ගෙන ආපු යෝජනා. ඊළඟට කෝල්බෘක් කොමිසම පුද්ගලික ව්‍යාපාරිකයන්ට ආයෝජන සඳහා පුද්ගලික ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භීමට පසුබිම හදලා දුන්නා. මේ තියෙන්නේ පුද්ගලික ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භීමට කෝල්බෘක් සැකසූ ප්‍රතිපත්ති. බලමු. කෝල්බෘක් සැකසූ ප්‍රතිපත්ති. ලංකාවේ ඉඩම් මිලදීගෙන වතු වගා සඳහා පැමිණෙන යුරෝපීය ව්‍යාපාරිකයන්ට රටේ දේශපාලන කටයුතු වලට හවුල් වෙන්න අවස්ථාව දුන්නා. එතකොට ඔවුන්ගේ අදහසුත් රටේ පාලනයට ගන්නවා. එතකොට වතු වගා දියුණු කරගන්න, මාර්ග පද්ධති හදාගන්න, වරාය පහසුකම් පුළුල් කරන්න, බදු ප්‍රතිපත්ති හදන්න, මුදල් පිළිබඳ රටේ කටයුතු වලට දායක වෙන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එහෙනම් පුද්ගලික ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භීමට රට තුල සහනශීලී වටපිටාවක් හදන්න තමයි කෝල්බෘක් ව්‍යවස්ථාදායක සභාවක් යෝජනා කරලා එම ව්‍යවස්ථාදායක සභාව ඒකේ മന്ത്രി මණ්ඩලේ නිල නොලත් පැත්තට වතු ඇවිලිකරුවන් අතරින් තෝරාගත් නියෝජිතයන් පත් කරේ. නිල නොලත් මන්ත්‍රීන් අතරින් කීප දෙනෙක් ඉන්නවා යුරෝපීන්. ඒතර යුරෝපා මන්ත්‍රීන් ලංකාවට වතු වගාවට ආපුවා. එතකොට ඒගොල්ලෝ රටේ පාලන කටයුතු වලට දායක වෙනවා. රටේ മന്ത്രി මණ්ඩලය තුල ඒ අය ඉන්නවා, ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නවා නිල නොලත් මන්ත්‍රීවරු හැටියට. එතකොට එයාලට රටේ පාලනයටත් අවස්ථාව තියෙනවා. එතකොට වතු ඇවිලිකාරයෝ රටේ පාලන කටයුතු වලට දායක වෙන නිසා වුන් උනන්දු වෙනවා ලංකාවට ඇවිල්ලා ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, වතු අවන්න, ඉඩම් මිලදී ගන්න. බලන්න. පුද්ගලික ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භීමට කෝල්බෘක් සැකසූ ප්‍රතිපත්ති. අපි ලියමු. ව්‍යවස්ථාදායක සභාවක් හඳුන්වා දී එහි මන්ත්‍රීවරු ලෙස නිල නොලත් පැත්තට නිල නොලත් මන්ත්‍රීවරු හැටියට එහි මන්ත්‍රීවරු ලෙස නිල නොලත් පැත්තට ව්‍යාපාරිකයන් නැත්නම් වතු වැවිලිකරුවන් නැත්නම් ආයෝජකයන් ව්‍යාපාරිකයන් අපි ලියමු තව එකක් වැවිලිකරුවන් පත් කිරීම. හොඳයි. නිල නොලත් මන්ත්‍රීන් ලෙස යුරෝපා ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබෙනවා. මේ තියෙන්නේ. නිල නොලත් පැත්තේ ඉන්නවා යුරෝපා ව්‍යාපාරිකයෝ මන්ත්‍රීවරු ලෙස. රටේ පාලන කටයුතු වලට හවුල් වෙන්න අවස්ථාව දුන්නා. එතකොට ව්‍යාපාරිකයන් උනන්දු වෙනවා රටේ ව්‍යාපාර කටයුතු වලට. පුද්ගලික ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භීමට කෝල්බෘක් සැකසූ ප්‍රතිපත්ති. ඊළඟට
රජය විතරයි මෙච්චර කල් ඇතැම් වෙළඳ ද්‍රව්‍ය පිළිබඳ අයිතිය දැරුවේ. සමහර වෙළඳ ද්‍රව්‍ය පුද්ගලික අංශයට ව්‍යාපාරික කටයුතු වලදී විකුණන්න අලෙවි කරන්න අවසර දීලා තිබ්බේ නැහැ. ව්‍යාපාරිකයන්ට කොළඹින් පිට ඉඩම් ලබා ගැනීමට බාධාවක් තිබ්බා. ව්‍යාපාර ආරම්භ කරන්න බාධාවක් තිබ්බා. ඇතැම් ව්‍යාපාර රජය යටතේ පමණයි තිබ්බේ. කෝල්බ්‍රුක් යෝජනා වලින් ඒව වෙනස් කරනවා. කෝල්බ්‍රුක් කියනවා පුද්ගලික අංශයට ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව පුළුල් කරන්න. ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න. රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා පුද්ගලික අංශයටත් අවස්ථාව දුන්නොත් ව්‍යාපාරිකයෝ එයි උනන්දු වෙයි ව්‍යාපාර පටන් ගයි ආදායම් වැඩි වෙයි. ඉඩම් ලබා ගන්න අවස්ථාව දෙන්න කියලා. ලුණු කුරුඳු වැලි වැනි වෙළඳ ද්‍රව්‍ය සඳහා පුද්ගලික අංශයට අවස්ථාව සලසා දීම. අපි බලමු. රජයේ වෙළඳ ඒකාධිකාරය. රජයේ යටතේ තිබ්බ වෙළඳ ඒකාධිකාරය. අහෝසි කිරීම. හොඳයි. ඔන්න කෝල්බ්‍රුක් විසින් ආර්ථිකය නගා සිටුවීමට ගෙනාපු යෝජනා වලින් පුද්ගලික අංශයට වතු ඇවිලිකරුවන්ට ආයෝජකයන්ට ඒ සඳහා අවශ්‍ය පසුබිම හදලා දෙන්න කරපු දේවල්. ආපහු සැරයක් බලමුද? ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රීන් ලෙස යුරෝපීය වතු ඇවිලිකරුවන් පත් කරලා තියෙනවා. යුරෝපීය ව්‍යාපාරිකයන් ආයෝජකයන් පත් කරලා තියෙනවා. රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා පුද්ගලික අංශයටත් වෙළඳ කටයුතු වලට දායක වෙන්න ඉඩම් මිලදී ගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඊළඟට කෝල්බ්‍රුක් කොමිසමේ හිටපු කැමරන් යෝජනා කරනවා මෙරට අධිකරණ ක්‍රමය සංශෝධනය කරන්න. රජයේ උසාවි වලට ඉංග්‍රීසි ආණ්ඩුවේ උසාවි වලට අධිකරණ බලතල අධිකරණ කටයුතු පවරන්න. කොටින්ම කියනවා නම් ගමේ පොඩි ආරවුල් විසඳන්න ගම් සභාවට බලය තිබ්බනේ. ඒ බලය පව අහෝසි වෙනවා. අවශ්‍ය අධිකරණ කටයුතු වලට රජයේ උසාවි වලට යන්න. අධිකරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම. කැමරන්ගේ යෝජනාවක් ලෙස. කැමරන්ගේ යෝජනාව කෝල්බ්‍රුක් කොමිසමේම අනිත් එක්කෙනා. තව එකක් තමයි රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. රජ කාලේ ඉඳලා තිබ්බ රජයට නොමිලේ සේවය සපයන ක්‍රමය. නොමිලේ සේවය සපයද්දී අවුරුද්දම මිනිස්සු රජුට නොමිලේ වැඩ කරන්නේ නැහැ. වසරේ නියමිත දින කිහිපයක් දින 14ක් විතර පොදු වැඩවලට තමන්ගේ ශ්‍රමය ලබා දෙනවා. ගමේ නම් ගම් සභාව හරහා ගමේ පොදු වැඩවලට රජු පවුරපු වැඩක් නම් ප්‍රාදේශීය නිලධාරීන් හරහා රජු වෙත යොමු කරලා ජනතාවගේ නගරේ ඉදිකිරීම කටයුතු බලකොටු ඉදිකිරීම වැව් හැදීම් වගේ වට දායක වෙනවා. මේ රජයට නොමිලේ සේවය කිරීම රජුගේ ඉඩම් වල ජීවත් වන ජනතාව රජයට නොමිලේ සේවය කිරීම වැඩවසම් කරනවා. කෝල්බ්‍රුක් බැලුවා මේ නොමිලේ සේවය ගන්න ක්‍රමය හරි ප්‍රශ්නයක්. ඇයි ඒ? හැමදාම මිනිස්සුන්ගේ වැඩ ගන්න බෑ. වතුව ගාව දිනු කරන්න, ආදායම් ලබන්න වැඩට මිනිස්සු ඕන. මිනිස්සු වැඩි වැඩියෙන් වැඩට ආවොත් නිෂ්පාදන වැඩි වෙනවා. අවුරුද්දේ 365 දවසම මිනිස්සු වැඩට ඕන. සතියක් දෙකක් මිනිස්සු වැඩට ගෙන්නගෙන හරියන්නේ නැහැ. නමුත් නොමිලේ වැඩ ගන්න පුළුවන් රාජකාරී ක්‍රමයේ යටතේ සීමිත දින කිහිපයක් පමණයි. මිනිස්සු හැමදාම වැඩට ගෙන්න ගන්න නම් පඩියක් දෙන්න ඕන. ඒ නිසා කෝල්බ්‍රුක් කියනවා මින් ඉදිරියට නොමිලේ වැඩ ගැනීම තානම්. අපි නොමිලේ වැඩ ගන්නෑ. රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. නොමිලේ වැඩ ගැනීම තානම්. හැමෝම වැඩට එන්න අපි වැටුප් දෙනවා. දවසක් ආවොත් වැටුප් දෙනවා, මාසයක් ආවොත් වැටුප් දෙනවා, අවුරුද්දම ආවොත් වැටුප් දෙනවා. එතකොට මිනිස්සු පුරුදු වෙනවා මුදලට ශ්‍රමය වගුරන්න. සල්ලි හම්බ වෙන නිසා වැඩට යනවා. මිනිස්සු වැඩට යන්න යුරෝපීය වැවිලිකරුවන්ගේ නිෂ්පාදන වැඩි වෙනවා. නිෂ්පාදන වැඩි වුණාම ආදායම වැඩි වෙනවා. එහෙනම් ශ්‍රම හමුදාවක්, ශ්‍රම බලකායක්, කම්කරු පන්තියක්, මුදලට වැඩ කරන කම්කරු පන්තියක් ඕන නිෂ්පාදන වැඩි කරගන්න. ඒ සඳහා තමයි රාජකාරී ක්‍රමය අහෝසි කරේ. ලියමු බලන්න.
රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. මේක අපේ රටේ පැවති පැරණි වැඩවසම් ක්‍රමයේ ලක්ෂණයක් නේ. සාම්ප්‍රදායික ආර්ථිකය. වාණිජ ආර්ථිකයකදී නොමිලේ සේවය කරලා මේ දින කීපයක් වැඩ අරගෙන ආදායම් ලබා ගන්න බෑ. මිනිස්සු හැමදාම වැඩට આવොත් තමයි නිෂ්පාදන වැඩි වෙන්නේ. එතකොට කම්කරු පන්තියක් කියන්නේ සල්ලි වලට වැඩ කරන මිනිස්සු. අපේ රටේ කම්කරු පන්තියක් හදාගන්න. මුදලට ශ්‍රමයේ වගුරන කම්කරු පන්තියක් හදාගන්න නම් වැටුපකට වැඩ ගන්න වෙනවා. ඒ නිසා නොමිලේ වැඩ ගන්න බෑ. නොමිලේ වැඩ ගැනීම තහනම් අපි ගාව වැඩට එන්න වතු වල වැඩට එන්න අපි වැටුප් දෙනවා. එතකොට තමයි මිනිස්සු කම්කරු හැටියට වැඩට යන්නේ. ආදායම් වැඩි කරගන්න කෝල්බෘග් යෝජනා. මේ තියෙන්නේ සාම්ප්‍රදායික වැඩවසම් ආර්ථිකය වෙනස් කර වාණිජ ආර්ථික රටාවක්. ඒකේ මුදලට ශ්‍රමය වගුරන කම්කරු පන්තියක් ඇති කර ගැනීම. තව එකක්. ලංකාවට එනවා වතු ඇවිලිකාරයෝ ඉඩම් මිලදී ගන්නවා ආයෝජකයෝ. ඒගොල්ලොන්ගේ ව්‍යාපාර කටයුතු වලට මුදල් තැන්පත් කරන්න. දැන් මේගොල්ලෝ ඉන්නේ ව්‍යාපාර වලටනේ. ව්‍යාපාරිකයන්ට අවශ්‍යයි බැංකු. එහෙනම් ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කරන්න යෝජනා කරනවා. කෝල්බෘග්ගේ යෝජනාවල ප්‍රතිඵලයක් හැටියට ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරන්න ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භීම. ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා. හරි. ඔන්න බලන්න කෝල්බෘග් විසින් මේ රටේ ආර්ථිකය නගා සිටවන්න ගෙනාපු යෝජනා. මේ තියෙන රජකාලේ ඉඳන් පැවතිච්ච සාම්ප්‍රදායික ගොවිතැන යපුම් කෘෂි කර්මාන්තය වී වගාව හේන් වගාව කුඹුරු වල වැඩ කටයුතු වලට ගමේ මිනිස්සු එකතු වෙලා පොදුවේ වැඩ කරගත්ත එක ගමේ මිනිස්සු එකතු වෙලා ගමේ වැඩ කරගත්ත එක. එතකොට රජුට නොමිලේ සේවය කරපු එක මේවා වැඩවසම් ආර්ථික ලක්ෂණ. ආනයන අපනයන ආර්ථිකයක් හදන්න වාණිජ ආර්ථිකයක් ව්‍යාපාරික ආර්ථිකයක් හදන්න ආදායම් වැඩි කරගන්න කෝල්බෘග් ගෙනාපු යෝජනා තමයි අපි මේ සාකච්ඡා කරේ. හොඳයි. අපි යමු දුවේ පුතේ ඊළඟ වැඩ කොටසට බලන්න. බ්‍රිතාන්‍ය පාලන සමයේ වතු වගා ව්‍යාප්තිය. බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුලින්ම ව්‍යාප්ත කරලා තියෙන්නේ කෝපි වගාව. සාර්ථකව වවලා තියෙන්නේ කෝපි. ලන්දේසීන්ගේ කාලේ කුරුඳු වවලා තියෙනවා. කුරුඳු අපේ රටේ තිබ්බ භෝගයක්නේ. පෘතුගීසීන් තිබ්බ කුරුඳු කපා අරන් ගියා. ලන්දේසීන් කුරුඳු වවලා තියෙනවා. කපු වවලා තියෙනවා, උක්කු වවලා තියෙනවා. හැබැයි ඒවා මහා පරිමාණයෙන් නෙමෙයි වෙරළවඩ ප්‍රදේශවල සීමිත වශයෙන්. මහා පරිමාණ වතු වගා ආනයන අපනයන ආර්ථිකයකට පසුබිම හැදෙන්න. අපනයනය ඉලක්ක කරගෙන වතු වගා ආරම්භ කරේ බ්‍රිතාන්‍ය පාලන සමයේ. ලංකාවේ මුලින්ම ආරම්භ වෙච්ච වතු වගාව තමයි කෝපි වගාව. බලමු මාතෘකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ වතු වගා ව්‍යාපෘති. නේද? කෝපි වගාව. මුලින්ම ගම්පල ප්‍රදේශයේ කෝපි වත්තක් ආරම්භ කරලා තියෙනවා ජෝර්ජ් බර්ඩ් නැමැත්තෙක්. ඔබ මේ දකින්නේ ජෝර්ජ් බර්ඩ්. අපි මෙයා හඳුන්වන්නේ ලංකාවේ කෝපි නිෂ්පාදනයේ පියා. ගම්පල සිංහපිටිය ප්‍රදේශයේ පුද්ගලික කෝපි වත්තක් ආරම්භ කරලා තිනවා. ඉතාම හොඳින් කෝපි වැවිලා තිනවා. හොඳ ආස්වැන්නක් ලැබිලා තිනවා. හොඳ ආදායමක් ලැබලා තිනවා. තත්වයෙන් උසස් ගුණාත්මක රසවත් ගුණවත් කෝපි හොඳින් හැදිලා තියෙනවා. ඉතින් ඒකෙන් දැනගත්තා බ්‍රිතාන්‍යයන් ලංකාවේ ඉතා හොඳින් කෝපි වෙනවා. කෝපි යුරෝපයේ බොහොම ජනප්‍රිය පානයක්. ඉහළ පැලැන්තිය ප්‍රභූ පැලැන්තිය සුඛෝපභෝගී පානයක්. ලංකාවේ කෝපි තත්වයෙන් හොඳ නිසා වැඩි මිලට විකුණන්නත් පුළුවන්. හොඳ ආදායමක් ගන්න පුළුවන් ඒ නිසා ජෝර්ජ් බර්ඩ් කෝපි වත්තක් ගම්පල සිංහපිටියේ වවලා සාර්ථකව ඒකේ අස්වැන්න නෙලනකොට රජය නිලධාරීන් ආණ්ඩුකාරයා පවා කෝපි වගාවට යොමු වුණා. කෝල්බෘග් ලංකාවට එනකොට මේ විදිහට කෝපි සාර්ථකව වවන නිසා කෝල්බෘග් කිව්වා ඉඩම් මිලදී ගන්න එන්න ලංකාවේ වතු වගාවට ඉතා යෝග්‍යයි. වතු වගාවට ඉතා යෝග්‍ය පරිසරයක් තියෙනවා. කෝපි වවන්න පුළුවන්. ඉතා සාර්ථකව කෝපි වෙනවා. නිසා කෝල්බෘග් මේ ඉඩම් මිලදී ගන්න අයට අනුබල දුන්නේ වතු වගාව සඳහා. එන්න වතු වවන්න. එහෙම තමයි කිව්වේ. බලමු. කෝපි වගාව. අපි කෝපි වගාව ගැන සටහනක් ලියාගමු. 1822 ගම්පොළ සිංහපිටියේ ජෝර්ජ් බර්ඩ් නැමැත්තා
ප්‍රථම කෝපි වගාව ප්‍රථම කෝපි වත්ත ඇරඹීය. ලන්දේසීන් සුළු වශයෙන් වෙරළබඩ කෝපි වවලා තියෙනවා. ලොකු ආදායමක් එහෙම වතු වගාවක් විදිහට ලොකුවට ව්‍යාප්ත වෙලා නැහැ. මේක මේ අප්‍රිකානු රටක භෝගයක්නේ කෝපි කියන්නේ. ගම්පල සිංහපිටියේ 1822 ගම්පල සිංහපිටියේ ජෝර්ජ් බර්ඩ් නැමැත්තා ප්‍රථම කෝපි වත්ත. සාර්ථකව ආරම්භ ඇත. තුලපුතාලා මේ දකින්නේ ජෝර්ජ් බර්ඩ් තමයි. මේක සාර්ථක වෙච්ච හින්දා ඇතම් රජයේ නිලධාරීන් පවා කෝපි වගාවට යොමු වෙලා තිනවා. කොටින්ම කියනවනම් ආණ්ඩුකාරයා. ආණ්ඩුකාරයා රට පාලනය කරන්නේ. හැබැයි ඔහු ඒ වැඩේ පැත්තකින් තියලා කෝපි වවන්නත් පටන් ගන්නවා. ඔහු ගන්නොරුව ප්‍රදේශය. දැන් මේ මහනුවර අවටනේ. පෙරාදෙණිය, ගන්නොරුව, මහනුවර, ගම්පල, මාතලේ මේ මහනුවර අවට බොහොම සාර්ථකව කෝපි වැවෙනවා. 1824 එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා ගන්නොරුවේ කෝපි වත්තක් ඇරඹීම. බලන්න 1848 වන විට අක්කර 60,000කට වඩා කෝපි පැතිරලා තියෙනවා. බොහොම කෙටි කාලයක් ඇතුළත. අක්කර 60,000කට වඩා කෝපි පැතිරලා තියෙනවා. ආරම්භ වෙන්නේ ගම්පලින් ජෝර්ජ් බර්ඩ්ගේ පළවෙනි කෝපි වත්ත. ඉන්පසුව එවකට ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් පවා කෝපි වගාවට යොමු වෙලා තියෙනවා. ඔහුත් කෝපි වත්තක් ආරම්භ කරලා තියෙනවා. අපි යමු ඊළඟ කාරණාවට. ඔබ මේ දකින්නේ ලංකාවේ සාර්ථක කෝපි අස්වැන්නක්. ඒ වගේම පැහැයෙන් අනුන සුවඳ පැහැය රසය සහිත තත්වයෙන් උසස් කෝපි ලංකාවේ හොඳයි. කෝපි වගාව සාර්ථක වීමට හේතු ලංකාවේ තත්වයෙන් උසස් ගුණාත්මක කෝපි නිපදවීම. ඒ නිසා ඉල්ලුම වැඩි. කෝපි පානය බ්‍රිතාන්‍ය පමණක් නොව යුරෝපයේ වෙනත් රටවල ප්‍රංශය, ජර්මනිය, ඩෙන්මාර්ක්, බෙල්ජියම් ප්‍රචලිත වෙනවා. නිසා ඒ රටවලිනුත් අපේ කෝපි සඳහා තත්වයෙන් උසස්නේ. ඒ රටවලිනුත් අපේ කෝපි සඳහා ඉල්ලුම වැඩි වෙනවා. බලන්න. කෝපි වගාව සාර්ථක වීමට හේතු ලංකාවේ තත්වයෙන් උසස් ගුණාත්මක කෝපි නිපදවීම නේ. ලංකාවේ තත්වයෙන් උසස් ගුණාත්මක කෝපි නිපදවීම. ලංකාවේ කෝපි තත්වයෙන් උසස් නිසා හොඳ ඉල්ලුමක් තියෙනවා. වැඩි මිලකට විකුණන්න පුළුවන්. ඒ නිසා ආදායම් වැඩි. ඒ නිසා හැමෝම කෝපි වවන්න යොමු වෙනවා. ඔන්න කෝපි සාර්ථක වෙන්න හේතු. හැමෝම ඇයි කෝපි වවන්න යොමු වෙන්නේ? හොඳ ආදායමක් ලැබෙනවා. ඇයි? තත්වයෙන් උසස් කෝපි, ගුණාත්මක කෝපි, අඩු වියදමකින් හොඳ කෝපි නිපදවන්න පුළුවන්. අපේ රටේ මධ්‍යම කඳුකරය, අපේ රටේ පරිසරය කෝපි වගාවට ඉතා යෝග්‍යයි. මේ ලංකාවේ මධ්‍යම කඳුකරය කෝපි වගාවට ඉතා යෝග්‍ය වීම. නේද? පරිසරය කෝපි වගාවට හොඳයි කියන්නේ අඩු වියදමකින් තත්වයෙන් උසස් කෝපි නිපදවිය හැකි වීම. ඒකට මල්ලලා ලියමු.
අඩු වියදමකින් තත්වයෙන් උසස් කෝපි නිපදවීම. ඊළඟට මෙතන තියෙනවා කෝපි වගාව බිඳ වැටීමට හේතු. හෙමාලියා රෝගය වැළඳෙනවා. දිලීර රෝගයක්. හැමීලියා වෙස්ටර්ට්‍රික්ස් මේ තියෙන්නේ. කෝපි වගාව බිඳ වැටීමට හේතු හැමීලියා වෙස්ටර්ට්‍රික්ස් රෝගය. හෙමාලියා රෝගය දිලීර රෝගයක් වැළඳෙනවා. අපි වෙන පාටකින් ලියමු. මේ දිලීර රෝගය නිසා කෝපි වගාව ශීඝ්‍රයෙන් විනාශ වෙනවා. 1867 68 69 වෙනකොට මේ දිලීරය පැතිරීමෙන් කෝපි වතු ගොඩාක් විනාශ වෙලා යනවා. බලන්න. හැමීලියා රෝගයෙන් හෙමාලියා රෝගයෙන් ඔය නම් එක එක විදිහට භාවිතා වෙලා තියෙනවා එක එක පොත්පත්වල කෝපි වගාව විනාශ වීම. දිලීර රෝගයක්. කෝපි වගාවට දිලීර රෝගයක් වැළඳීම කියලත් සමහර පොත්වල තියෙනවා. ඔන්න කෝපි වගාව විනාශ වෙන්න හේතු. හොඳයි. දැන් අපි අවධානය යොමු වෙන්නේ දුවේ පුතේ ලංකාවේ කෝපි වගාව සාර්ථකව ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශ බලන්න. කෝපි හොඳින් වැවුණා, තත්වයෙන් උසස් කෝපි වැවුණා, හොඳ ආදායමක් ලැබුණා, අඩු වියදමකින් හොඳ කෝපි වවා ගන්න පුළුවන් වුණා. ලංකාවේ මධ්‍යම කඳුකරේ කෝපි වගාවට ඉතා යෝග්‍ය වුණා. ඒ නිසා රජයේ නිලධාරීන් ආණ්ඩුකාරවරු පවා කෝපි වගාවට යොමු වුණා. කෝල්බ්‍රුක් කොමිසමෙන් වැඩි අනුබලයක් ලබා දුන්නේ කෝපි වගාවට. කෝල්බ්‍රුක් යෝජනා මාලාවේ ඉඩම් මිලදී ගත්ත අය වතු වගාවට යොමු කෙරුවා. එතෙන්දී කෝපි වවන්න තමයි යොමු කෙරෙව්වේ. බලමු අපි ලංකාවේ කෝපි සාර්ථකව වපු ප්‍රදේශ. කෝපි වගාව සාර්ථකව ව්‍යාප්ත වූ ප්‍රදේශනේ. දැනටම එකක් දන්නවා. කොහෙද? මුලින්ම පටන් ගත්තේ ගම්පොළනේ. ඉතින් ගම්පොළ ගොඩක් සාර්ථක වුණානේ. ගම්පොළ. මහනුවර. මාතලේ. ගන්නොරුව. ගම්පල මහනුවර මාතලේ ගන්නොරුව පේරාදෙනිය. කෑගල්ල මාවනැල්ල අවිස්සාවේල්ල රත්නපුර ඔය ප්‍රදේශවලත් කෝපි ඉතා සාර්ථකව වැවුණා. කෝපි සාර්ථකව ව්‍යාප්ත වුණා. කෑගල්ල පැත්තේ හොඳයි. ඇති ප්‍රදේශ කීපයක් ලියලා තිනවා. කියමු බලන්න දුවලා පුතාලා කෝපි වගාව සාර්ථකව ව්‍යාප්ත වූ ප්‍රදේශ ගම්පල මහනුවර මාතලේ ගන්නොරුව පේරාදෙනිය. දැන් කෝපි වගාව විනාශ වුණානේ හෙමාලියා රෝගය නිසා නැත්නම් හැමීලියා රෝගය නිසා. මේ විනාශ වීමත් එක්ක මේක යලි ගොඩ දාන්න බැරි තරම් වේගෙන් මේ දිලීර රෝගය පැතිරුණා. කෝපි ගස්වල කොළ ඉදිලා හැලෙනවා, කහ පාට වෙලා හැලෙනවා, ගහ වේලිලා යනවා. ඉතින් මේක මර්ධනය කරගන්න බැරි තරම් වේගෙන් මේ රෝගය පැතිරුණා. ඒ නිසා කෝපි වගාව අතහැර දාපු අය ඊළඟට විවිධ භෝග වර්ග වවලා බැලුවා දැන් අපි මොනවද කරන්න කියලා. නිශ්චිත භෝගයක් එකක් හරියාකාරව හඳුනා ගන්න තාම කල් මදිනේ. විවිධ දේවල් වවලා බැලුවා. තේ වැව්වා, කොකෝව වැව්වා, සින්කෝන වැව්වා, රබර් වැව්වා, විවිධ භෝග වර්ග වවලා බැලුවා. බලමු. කෝපි වලින් පසු වැවිලිකරුවන්ගේ අවධානය යොමු වූ භෝග. එතමුන් කොකෝව වැව්වා. කොකෝව වගාව, කොකෝව. සමහරු සින්කෝන වැව්වා. ඒකම තේ වගාවට යොමු වුණා. තේ වගාව අත්හදා බැලුවා. ඊළඟට රබර් වගාවට යොමු වුණා. ඊළඟට පොල් වගාවට සහ පොල් අපනයනයට යොමු වුණා. කෝපි වලින් පසු අවධානය යොමු කළ භෝග වර්ග ආයෙත් බලමු. කෝපි වලින් පසු මොනවද පුතා? කොකෝවා,
සින්කෝනා තේ රබර් පොල් මේ භෝග වර්ග අත්හදා බැලීම් කරා. කොකෝවා වල මේ ගස් ලබු ගෙඩිය වගේ ගෙඩියක් අදටත් කොකෝවා වතු දැක ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන අපනයන භෝගයක් නෙමෙයි. එහෙම තේ වගේ ලොකුවට කොකෝවා ප්‍රචලිත වුණේ නැහැ. කොකෝවා ඒ නිසා කොකෝවා වගාව බොහෝ දුරට ඉංග්‍රීසියෙන් ටික කාලෙකින් අතහැරියා. තේ තරම් සාර්ථක වුණේ නැහැ. කොකෝවා වල තියෙන මේ ඇටේ මේ ගස් ලබු ගෙඩියක් වගේ එහි ඇටේ අරගෙන ඇට වේලලා කුඩු කරලා ඒ පවුඩර් එකෙන් තමයි චොකලට් හදන්න ගන්නේ. ඒකට තමයි කොකෝවා වෙන්නේ. සින්කෝනා ඖෂධයක් හැටියට යොදාගත්තා. ඖෂධයක් හැටියට මේ ගහෙන් ගන්න ස්ප්‍රීට් එක පොත්තේ. සින්කෝනත් ලංකාවේ හොඳින් වැවුණා. තාමත් මාතලේ බලංගොඩ පැත්තේම සින්කෝන ගස් දැක ගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ ඒ සඳහාත් ලොකු ඉල්ලුමක් තිබෙන්නේ නැති නිසා වුන් ඒකත් අතහැර දෙනවා. තේ ඉතා සාර්ථක වුණා. ප්‍රධාන අපනයනයේ භෝගයේ බවට තේපත් වුණා. රබර් සාර්ථක වුණා. පොල් වතු ගොඩක් අපේ දේශීය අපේ රටේ තිබ්බ ඒවා දේශීය වැවිලිකරුවන්ගේ. ඒගොල්ලෝ මේ පොල් අරගෙන කොප්පරා ලෙස පොල් තෙල් ලෙස පුන්නක්කු ලෙස අපනයනය කරා. එතකොට පොල් වතු නම් ගොඩක් අපේ ඒවා. රබර් වතු තේ වතු බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගේ ව්‍යාපාරිකයන්ගේ. හොඳයි. කෝපි වලින් පසු බ්‍රිතාන්‍යයන් අවධානය යොමු කළ භෝග වර්ග කියමු බලන්න. කොකෝවා, සින්කෝනා, තේ, රබර්, පොල්. දැන් අපි කෝපි වගාව පිළිබඳ සාකච්ඡා කරලා අවසන් කරනවා. බ්‍රිතාන්‍යයන් අපනයන භෝග වගාවේදී පළමුව අවධානය යොමු කරපු භෝගය කෝපි වගාව ආරම්භ කරපු ප්‍රදේශ සාර්ථක වෙන්න හේතු කෝපි වගාව බිඳ වැටිච්ච විදිය. දැන් ඒ කරුණු අපි ගොඩාක් සාකච්ඡා කරා. එහෙමනම් අපි ඊළඟ කාරණාව වෙත යොමු වෙමු. එහෙනම් දුවේ පුතේ අපි කෝපි වගාවෙන් පසු අවධානය යොමු කරපු තේ වගාවට යොමු වෙමු. ලංකාවේ ඉතාම සාර්ථක අපනයන භෝගයක්. දැනුත් අපේ රටට හොඳ ආදායමක් ගේන අපනයන භෝගයක්. ලංකාවේ අනන්‍යතාවයක් ලෝකයේ තුල තියලා තියෙනවා නම් ලංකාව ලෝකයේ යම් දෙයකට ප්‍රසිද්ධ නම් ඒ තමයි සිලෝන් ටී. ලංකාවේ තේ වලට, ජපානයට, අරාබි රටවලට, බ්‍රිතාන්‍යයට, ඇමරිකාවට, රුසියාවට අපේ රටේ තේ තමයි යන්නේ තත්වයෙන් උසස්ම තේ ලෙස. ඒ නිසා සිලෝන් ටී කිව්වහම ලංකාවටම අනන්‍ය වූ කාරණයක්. අපි බලමු කොහොමද අපේ රටේ තේ වගාව ව්‍යාප්ත වුණේ කියලා. කෝපි වගාවේ පරිහානියත් එක්ක අත්හදා බැලීමක් හැටියට තේ වගාව මේ රටේ කරන්න පුළුවන්ද බලන්න. මේ රටේ ඇතැම් වැවිලිකරුවන් ඇසෑම් වගේ ප්‍රදේශවලට ගිහිල්ලා මේ තේ චීනයේ වැවිච්ච භෝගයක්නේ. චීනයේ ආශ්‍රිත ඇසෑම් වගේ ඉන්දියාවේ ප්‍රදේශවලට ගිහිල්ලා තේ වගාව පිළිබඳ අධ්‍යයන කරන්න පටන් ගත්තා. තේ වගාව කොහොමද කරන්නේ? සාර්ථක වෙයිද? ලංකාවට ගැලපෙයිද කියලා. ඒ අතරේ ජේම්ස් ටේලර් නැමැත්තා මහනුවර ලූල් කදුර ප්‍රදේශයේ මහනුවර ඉඳන් තරමක් දුරින් තියෙන්නේ මද දුරක් යන්න ඕන ලූල් කදුර ප්‍රදේශයේ සාර්ථකව තේ වත්තක් වැවුවා. සාර්ථක වුණා. ගොඩක් හොඳ අස්වැන්නක් ලැබුණා. තත්ත්වයෙන් උසස්ම තේ නිපදවා ගන්න පුළුවන් වුණා. ඒ නිසා මීළඟට අපේ ප්‍රධාන අපනයන භෝගයේ බවට තේ වගාවපත් වෙනවා. තේ වලින් විශාල ආදායමක් අපිට ලැබෙනවා. ලංකාව තේ වලට ලෝකේ බොහොම ප්‍රසිද්ධියටපත් වෙනවා. හොඳයි. අපි බලමු මේ කාරණේ දෙස. තේ වගාව ලංකාවේ ආරම්භ වෙන්නේ 1873 පමණ. කෝපි වගාවේ පරිහානියත් එක්ක අපි බලමු මුල්ම තේවත්ත කොහෙද කියලා. මහනුවර ලූල් කදුර. ප්‍රදේශයේ ජේම්ස් ටේලර් නැමැත්තා. ජේම්ස් ටේලර් විසින් ප්‍රථම තේවත්ත ආරම්භීම සාර්ථක වුණා. ප්‍රථම තේවත්ත ආරම්භීම නුවර නුවරඑළිය බදුල්ල බණ්ඩාරවැල හපුතලේ දියතලාව මාතලේ ලිඳුල තලවකැලේ හැටන් නානුවය පට්ටිපොළ මේ ප්‍රදේශ ඔක්කොගෙම අපි දකිනවා සාර්ථක තේ ආයවල්. ඊට අමතරව අකුරැස්ස දෙනියාය කොටපල මොරවක මාතර දිස්ත්‍රික්කයේ ගාල්ල ඇතැම් ප්‍රදේශවල බස්නාහිර පළාතේ ඉතාම සාර්ථකව තේ වැවෙනවා. කෑගල්ල රත්නපුර තේ ඉතාම සාර්ථකව වෙනවා. මාතලේ ඉතාම සාර්ථකව තේ වැවෙනවා. ඒ නිසා ලංකාවේ තෙත් කලාපය ඉතාමත්ම යෝග්‍යයි තේ වගාවට. ඔබ දකින්නේ
තේ නැවුම් තේ දැල්ලක් තේ වීදුරුවක්. හොඳයි අපි යමු ඊළඟ කාරණාවට. ඔබ මේ දකින්නේ ජේම්ස් ටේලර් ලංකාවේ තේ වගාවේ පියා. තේ වතු සමූහයක් ඔබ දකිනවා මධ්‍යම කඳුකරේ. හොඳයි. තේ වගාව සාර්ථක වූ ප්‍රදේශ. මම දැන් ප්‍රදේශ ගණනාවක් කිව්වා. අපි ලියමු. නුවරඑළිය, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්කේ, හපුතලේ, බණ්ඩාරවිල, දියතලාව බදුල්ල දිස්ත්‍රික්කේ. බදුල්ල, මාතලේ, මාතර අකුරැස්ස පැත්තේ, දෙනියාය, මොරවක, කොටපල පැත්තේ සාර්ථකව තේ වැවෙනවා. නුවරඑළිය, බදුල්ල, මාතලේ, බණ්ඩාරවිල, හපුතලේ, දියතලාව. හොඳයි. තේ පර්යේෂණ ආයතනය. කෝපි වගාවෙන් ඉංග්‍රීසි ජාතිකයෝ පාඩමක් ඉගෙන ගත්තනේ. කෝපි වගාවට යම් රෝගයක් වැළඳෙනකොට හෝ ඒ පිළිබඳව හොයන්න බලන්න, අධ්‍යයන කරන්න, පර්යේෂණ කරන්න තැනක් තිබ්බේ නැහැ. කෝපි වගාවට දිලීර රෝගයක් වැරදිලා විනාශ වෙනකම්ම කරගන්න දෙයක් නැති වුණා. ඒ නිසා තේ වගාව සාර්ථක වෙනකොට තේ වගාව පිළිබඳ පර්යේෂණ කරන්න තේ පර්යේෂණ ආයතනයකුත් පිහිටෙව්වා. ලංකාවේ තේ හොඳින්ම වැවෙන්නේ නුවරඑළිය. නුවරඑළියෙත් හැටන් තේ වඩාත් හොඳයි. හැටන් නගරයේ ආසන්නයේ තමයි තේ පර්යේෂණ ආයතනය තියෙන්නේ. තලවකැලේ තේ පර්යේෂණ ආයතනය. තේ පර්යේෂණ ආයතනය. මධ්‍යම පළාතේ හැටන් ආසන්නයි. හැටන් නගරයේ ආසන්නයි. මොකද හැටන් වලනේ තේ හොඳටම වැවෙන්නේ. දිස්ත්‍රික්කේ නුවරඑළිය. මොකද්ද නගරේ? තේ පර්යේෂණ ආයතනය. අපි ලියමු තද පාටකින්. තේ පර්යේෂණ ආයතනය තලවකැලේ. තේ පර්යේෂණ ආයතනය තලවකැලේ. පැහැදිලි නේද? හොඳයි. යමු ඊළඟ කාරණයට. තේ වගාව සාර්ථක වීමට හේතු. ලංකාවේ මධ්‍යම කඳුකරය තේ වගාවට ඉතා යෝග්‍ය වීම. වියලි කලාපය හැර තෙත් කලාපේ මධ්‍යම කඳුකරයම වෙන්න ඕනේ නැහැ. කළුතර, බස්නාහිර පළාතේ කළුතර, කොළඹ ගම්පහත් තේ වැවෙනවා. කොළඹ කිව්වේ කොළඹට අවුමේ නෙමෙයි. නමුත් ඔය තරමක් ඇතුළට යනකොට හංවැල්ල, කඩුවෙල, පාදුක්ක පැත්තේ, අවිස්සාවේල්ල පැත්තේ, ගම්පහ ඇතුළේ ප්‍රදේශවල, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පැත්තට යනකොට, අගලවත්ත පැත්තට යනකොට තේ වැවෙනවා, රබරුත් වැවෙනවා. තේ වගාව සාර්ථක වීමට හේතු. ලංකාවේ මධ්‍යම කඳුකරය තේ වගාවට ඉතා යෝග්‍ය වීම. ලංකාවේ ගුණාත්මක තේ සඳහා යුරෝපයේ ඉල්ලුම වැඩි වුණා. ලංකාවේ තේ වගාව සාර්ථක වෙන්නේ වැඩිපුර වවන්නේයි. හොඳ ඉල්ලුමක් තියෙන නිසා. ලංකාවේ තේ සඳහා යුරෝපයේ හොඳ ඉල්ලුමක් පැවතීම. ඉහළ ඉල්ලුමක් පැවතීම. හොඳයි. තේ වගාව සාර්ථක වෙන්න හේතුව ලංකාවේ පරිසරය, ලංකාවේ මධ්‍යම කඳුකරය, විශේෂයෙන්ම තෙත් කලාපය තේ වගාව සඳහා ඉතාම යෝග්‍යයි. ලංකාවේ තේ සඳහා යුරෝපයේ හොඳ ඉල්ලුමක් තියෙනවා, ඉහළ ඉල්ලුමක් තියෙනවා. යුරෝපා රටවල් වල තත්වයෙන් උසස් ගුණාත්මක තේ නිසා වැඩි මිලට විකුණන්න පුළුවන්. ඒ නිසා ලාභය වැඩි.
වැඩි ලාභයක් ලැබෙන නිසා හැමෝම තේ වගාවට යොමු වෙනවා. සාර්ථකව වවන්න පුළුවන්, හොඳින් විකුණ ගන්න පුළුවන්. ඊළඟට ප්‍රවාහන පහසුකම්. මේ වෙනකොට දුවේ පුතේ රට අභ්‍යන්තරයට මාර්ග පද්ධති ඉදි වෙලා. කෝපි වගාව ව්‍යාප්ත කරපු කාලේ වෙනකොට ඒ තරම් මාර්ග පද්ධති ව්‍යාප්ත වෙලා නැහැ. දැන් කොළඹ නුවර මහා මාර්ග දුම්රිය මාර්ගය, එතකොට මාතලේ දක්වා මහා මාර්ග දුම්රිය මාර්ග, එතකොට පේරාදෙණිය ගම්පල හැටන් නාවල පිටිය ඔය මධ්‍යම කඳුකරය දක්වා වූ දුම්රිය මාර්ගය, බණ්ඩාරවෙල දක්වා හපුතලේ දියතලාව මේ පැත්තට මහා මාර්ග පද්ධති දුම්රිය මාර්ග පද්ධති ව්‍යාප්ත වෙලා නිසා වැඩි ප්‍රදේශයක තේ වවන්නත් ඒ අස්වැන්න ගෙන එන්නත් පහසුයි. කෝපි වගාවේදී ඔච්චර දුරකට කෝපි ව්‍යාප්ත කරන්න මාර්ග පහසුකම් තිබෙන්නේ නැහැ. ඒතකොට අස්වැන්න ගේන්න බෑ, ඒ ප්‍රදේශ වලට යන්න බෑ. පාලං ඉදි කරලා නැහැ. දුම්රිය ධාවනය පටන් අරන් තිබෙන්නේ නැහැ. 1850 ගණන් වලනේ ලංකාවේ දුම්රිය ධාවනය ආරම්භ වෙන්නේ. ඉතින් ওই දුම්රිය මාර්ගය 1905 විතර වෙනකොට තව එහාට බණ්ඩාරවිල පැත්තට ව්‍යාප්ත වෙලා තිබ්බා. ඒ නිසා ප්‍රවාහන පහසුකම් වැඩි දියුණුවයි. ලියමු. තේ වගාව සාර්ථක වෙන්න හේතුවක් තේ නිෂ්පාදන කොළඹට ගේන්න, කොළඹ වරායට ගේන්න, නගරයට ගේන්න ප්‍රවාහන පද්ධතිය දියුණු වී තිබීම. බලන්න. මේ වන විට රට අභ්‍යන්තරයට මහා මාර්ග දුම්රිය මාර්ග ව්‍යාප්ත වීම, ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු වීම, මහා මාර්ග දුම්රිය මාර්ග ව්‍යාප්ත වී තිබීම. තව එකක් දුවේ පුතේ. තේ වගාව වැඩිපුර ප්‍රචලිත වෙනකොට අකර ලක්ෂ ගාණක් තේ වගාව යටතට ගන්නකොට ශ්‍රමිකයන් මදි වුණා. වැඩට මිනිස්සු මදි වුණා. අපේ රටේ මිනිස්සු ශ්‍රමය හැටියට මදි වෙච්ච නිසා, ප්‍රමාණවත් නොවුණු නිසා වැඩි වෙන තේ නිෂ්පාදන සඳහා තව ශ්‍රමය ඕනනේ. නිෂ්පාදන වැඩි කරන්න වැඩට මිනිස්සු ඕනනේ. ඉතින් දුවේ පුතේ මේ තේ නිෂ්පාදන වැඩි කරන්න ශ්‍රමය ලෙස දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්නුවා. දෙමළ කම්කරුවන් වතු වැඩට ගෙන්නුවා තේ වතු වල වැඩට. ඔබ දැන් නුවරඑළිය පැත්තේ ඔය තවලන්තැන්න පුස්සැල්ලාව හැටන් ලිඳුල තලව කැලේ ඔහිය පැත්තේ හබුතලේ බදුල්ල බණ්ඩාරවෙල එහෙම ගියොත් ඔබ දැකලා දිනවා තේ වතු වල වැඩ කරන ගොඩාක් අය මේ වතු කම්කරුවන් දෙමළ ශ්‍රමිකයන්. එතකොට වතු වැඩට මිනිස්සු ප්‍රමාණවත් නැති නිසා, මෙරට මිනිසුන් ප්‍රමාණවත් නැති නිසා ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නුවා. ඉන්දියාවේ මිනිස්සුන්ට අඩු ඇටුපක් දීලා තමයි වැඩ ලබා ගත්තේ. අඩු ඇටුපකට වැඩිපුර වැඩ ගන්න පුළුවන්. ඒක තවත් ලාභෙ වැඩි වෙන්න හේතුවක්. වතු කම්කරුවන්ට බොහොම අඩු ඇටුපක් දුන්නේ මේ අඩු මිලට ශ්‍රමය ලැබීම. ලාභදායී ශ්‍රමය. ලාභදායී ශ්‍රමය කිව්වේ අඩු මුදලක් ගෙවලා ශ්‍රමය ගත්තේ. එතකොට ඒක නිෂ්පාදකයාට ලාභෙ වැඩි වෙන්න හේතුවක්. ලාභෙ වැඩි නම් මම තව තවත් මේවා නිෂ්පාදනය කරනවා. තව තවත් මම තේ නිෂ්පාදනය කරනවා. මම තව තවත් මේ වගාවට යොමු වෙනවා. මම තවත් තේ වගාව ව්‍යාප්ත කරනවා. මොකද ලාභෙ වැඩිනේ. ලාභෙ අඩු නම් මම ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. එහෙනම් ලාභදායී ශ්‍රමය ලැබීම. අඩු මිලට වතු කම්කරුවන්ගෙන් වැඩ ගන්න පුළුවන් නිසා නිෂ්පාදකයාට ලාභෙ වැඩි. ඒ නිසා මේ වගාව තව ප්‍රචලිත වුණා. බලන්න ලාභදායී ශ්‍රමය. දකුණු ඉන්දීය කම්කරුවන්ගෙන්, දකුණු ඉන්දීය වතු කම්කරුවන්ගෙන් කියලා දාමු නේද? දකුණු ඉන්දීය වතු කම්කරුවන්ගෙන් අඩු ඇටුපකට ශ්‍රමය ලබාගත හැකිවීම. අඩු ඇටුපකට ශ්‍රමය ලබාගත හැකිවීම. හොඳයි. ඔන්න තේ වගාව සාර්ථක වෙන්න හේතු. ලංකාවේ මධ්‍යම කඳුකරයේ තේ වගාවට ඉතාම යෝග්‍යයි, විශේෂයෙන්ම තෙත් කලාපේ, වියලි කරාපේ හැර
තෙත් කලාපේ බොහෝ තැන් ඉතා ඉහළ කඳු මුදුන් වල නම් බෑ ඒවට යන්න බෑනේ. ඊළඟට ලංකාවේ තේ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. තත්ත්වයෙන් උසස් තේ ගුණාත්මකයි ලාභේ වැඩි. ප්‍රවාහන පහසුකම් රට අභ්‍යන්තරයට තියෙනවා. රට ඇතුළට මධ්‍යම කඳුකරයේ පුරාම මහා මාර්ග දුම්රිය මාර්ග මේ වෙනකොට ඉංග්‍රීසින් විසින් ඉදි කරලා. ඒ නිසා තව මේක ව්‍යාප්ත කරන්න පුළුවන්. නිෂ්පාදන නගරයට ගේන්න පුළුවන්. ලාභදායී ශ්‍රමය දකුණු ඉන්දියානු කම්කරුවන්ගෙන් අඩු මිලට ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා තවත් ලාභය වැඩි. ඒ නිසා හැමෝම වැවිලිකරුවෝ ඉඩම් මිලදී ගත්ත අය ආයෝජකයෝ තේ වගාව කෙරෙහි තමන්ගේ අවධානය යොමු කරා. හොඳයි. දැන් අපි එහෙමනම් බ්‍රිතාන්‍යයන් අවධානය යොමු කරපු ඊළඟ වගාව දෙස අපේ අවධානය යොමු කරමු. අපි බලමු රබර් වගාව. මේ බලන්න. 1877 ලංකාවේ මුලින්ම රබර් රෝපණය කරලා තියෙනවා ඔය හෙනරත්ගොඩ ගම්පහ උද්භිත උද්‍යානයේ පේරාදෙණියේ අත්හදා බැලීම් හැටියට සාර්ථක වෙයිද බලන්න. මේ දකුණු ඇමරිකාවේ බ්‍රසීලයේ ආජන්ටිනාවේ වැවිච්ච භෝගයක් නේ මේක. හැබැයි මේ රබර් ගහේ පොත්තෙන් ලබා ගන්නා කිරි වලින් මේක රසායනික දියරයක් මේකෙන් පුදුම නිර්මාණ කරන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර වලට වාහන මෝටර රථ අමතර කොටස් වලට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක් බවට මේකපත් වුණා කාර්මික විප්ලවයත් එක්ක. කාර්මික විප්ලවයේදී යන්ත්‍ර සූත්‍ර නිපදවන්න කාර්මික භාණ්ඩ මෝටර රථ කර්මාන්තයට මේක අත්‍යවශ්‍යම වුණා. එහෙමනම් 1877 මුලින්ම රබර් පැල ලෝපණය කරලා තියෙනවා අත්හදා බැලීමක් හැටියටත් හෙනරත්ගොඩ රබර් වත්තක් හැටියට නෙමෙයි. ඒකම පේරාදෙණියේ මේ රබර් සාර්ථකව වැවෙනවා අපේ රටේ. ආජන්ටිනාවෙන් බ්‍රසීලෙන් දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව කැලේට වැවිච්ච ගහකින් මේ ලොකු ප්‍රයෝජනය ගන්නෙ. මේ රබර් කිරි ගන්නෙ. ඉතින් ලංකාවේ සාර්ථකව වැවෙනවා. මුලින්ම රබර් පැල රෝපණය කරලා බලලා තියෙන 1870 දශකයේ අගභාගයේ 1877 වගේ. එතකොට මේ තමයි හෙනරත්ගොඩ ප්‍රදේශයේ පේරාදෙණිය ප්‍රදේශයේ ගම්පහ ආශ්‍රිත ප්‍රදේශයක් හෙනරත්ගොඩ මේ රබර් වගාව මුලින්ම සිද්ධ කරලා තියෙනවා. රබර් සාර්ථක වෙනකොට දැන් රබර් ඉතාම සාර්ථක වෙන්නේ ලංකාවේ කළුතර. කළුතර සාර්ථකයි. කෑගල්ල සාර්ථකයි. කෑගල්ල දිස්ත්‍රික්කය. රත්නපුර ගාල්ල දිස්ත්‍රික්කය ඉතාම සාර්ථකයි. තව ප්‍රදේශවල වැවෙනවා. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කෙත් සාර්ථකව රබර් වැවෙනවා. මේ කොළඹට ආසන්න ප්‍රදේශවල රබර් තියෙනවා. කඩුවෙල, හංවැල්ල, පාදුක්ක, හෝමාගම වගේ ප්‍රදේශවල සාර්ථකව රබර් වැවෙනවා. ඔය පිළියන්දල පැත්තෙන් කැස් බෑවින් ටිකක් එහාට යනකොට කාතුඩුව පොල්ගස්සෝ විට පැත්තේ සාර්ථකව රබර් වැවෙනවා. රබර් වගාව සාර්ථක වෙනකොට රබර් පර්යේෂණ ආයතනයක් දානවා කළුතර. කළුතර කොහෙද? කළුතර කියලා එහෙම ලියන්න එපා දූල පුතාලා. අගලවත්තේ දිස්ත්‍රික්කේ කළුතර. රබර් පර්යේෂණ ආයතනය අගලවත්තේ කළුතර දිස්ත්‍රික්කේ. මොකද කළුතරනේ හොඳින්ම රබර් වැවෙන්නේ. ඔබ දකින්නවා ලංකාවේ රබර් වත්තක රබර් ගසක රූපයක්, රබර් කිරි ලබා ගන්න ආකාරය, ගහේ පොත්ත කපලා ඒ පොත්ත අයිනෙන් වෑහෙන කිරි පොල් කටුවකට එකතු කරගන්නවා. පොල් කට්ට පිරෙනවා මද වෙලාවකින්. එහෙම පිරිච්ච පොල් කටු වල රබර් කිරි ඔක්කොම ලොකු බාල්දි වලට එකතු කරගෙන ඒවා ගෙනihin ටැංකි වල දාලා මිදෙන්න තියලා ඇසිඩ් දාලා රබර් කුට්ටි හදාගෙන ඒවා වේලලා අඹරලා පදම් කරගෙන රබර් ෂීට් බවට පත් කරලා තමයි අපනයනය කරන්නේ. හොඳයි. ඊළඟ කරුණට යමු. බ්‍රිතාන්‍යයන් ආරම්භ කරපු රබර් වගාව සාර්ථක වීමට හේතු. ඇමරිකාවේ කාර්මික නිෂ්පාදන සඳහා රබර් ඉල්ලුම වැඩි වුණා. විශේෂයෙන්ම ලෝක සංග්‍රාම වලින් පස්සේ ඇමරිකාවේ කර්මාන්ත ගොඩක් දියුණු වුණානේ. බලන්න. ලංකාවේ රබර් සඳහා ඇමරිකාවෙන් හොඳ ඉල්ලුමක් තිබ්බා. ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉහළ ඉල්ලුමක් පැවතීම.
ඒකම කාර්මික විප්ලවයත් සමග කාර්මික නිෂ්පාදන සඳහා මෝටර රථ කර්මාන්තය සඳහා රබර් ඉල්ලුම ඉහළ යෑම. රබර් ඉල්ලුම ඉහළ යෑම. කාර්මික විප්ලවයත් සමග රබර් ඉල්ලුම ඉහළ යෑම. ඊළඟට මෝටර රථ කර්මාන්තය සඳහා මෝටර රථ කර්මාන්තය සඳහා රබර් ඉල්ලුම ඉහළ යෑම. හොඳයි. ලංකාවේ රබර් වගාව ගොඩාක් සාර්ථක වෙන්න හේතුව ලංකාවේ රබර් සඳහා හොඳ ඉල්ලුමක් තිබ්බා. මේ වෙනකොට ලෝක වෙළඳපොලේ රබර් ඉල්ලුම වැඩි. කාර්මික විප්ලවයත් සමග කාර්මික අවශ්‍යතා සඳහා රබර් ඉල්ලුම ඉහළ ගියා. මෝටර රථ කර්මාන්තය දියුණු වෙනකොට මෝටර රථ අමතර කොටස් සඳහා ටයර්, රබර් හෝස්, රබර් කාපට්, රබර් වොෂර් වගේ අවශ්‍යතා සඳහා ඉල්ලුම ඉහළ ගියා. ඒකම ලංකාවේ රබර් සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් හොඳ ඉල්ලුමක්, ඉහළ ඉල්ලුමක් තිබ්බා. හොඳයි. ලංකාවේ රබර් වගාව සාර්ථක වීමට හේතුව අපි දැන් මේ කතා කරේ. ඉන්න අනතුරුව ලංකාවේ රබර් වගාවෙන් පස්සේ අපි යනවා පොල් වගාවට. මං කිව්වා පොල් වතු බොහොමයක් දේශීය අපේ ව්‍යාපාරිකයන් සතුව තිබ්බේ. ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ පොල් වතු වැව්වා නෙමෙයි මෙරට පොල් වතු තිබ්බා. දැන් රබර් ඉංග්‍රීසින් ගෙනාපු භෝගයක් නේ. තේ ඉංග්‍රීසින් ගෙනල්ලා වවපු භෝගයක් නේ. හැබැයි පොල් මෙරට තිබ්බනේ. කෝපි වගාවේ ආදායම් අඩු වෙනකොට අපනයන භෝගයක් විදිහට ඉංග්‍රීසින් පොල් අපනයනය කරන්න පටන් ගත්තා. ලංකාවේ පොල් සඳහා අපි වගේ මේ පොල් මිරිකලා එහෙම පොල් ගාලා කිරි ගන්න නෙමෙයි කොප්පරා වශයෙන් පොල් තෙල් වශයෙන් පුන්නක් වශයෙන් තමයි යවුවේ. එතකොට ලංකාවේ පොල් තෙල් තත්වයෙන් හොඳ නිසා හොඳ ඉල්ලුමක් තිබ්බ නිසා පොල් අපනයනය සාර්ථක වුණා. ඉංග්‍රීසීන් අපේ ස්වදේශිකයන්ගෙන් පොල් මිලදී ගත්තා. ඒගොල්ලොත් වතු වැව්වා. නමුත් වැඩි ප්‍රමාණයක් පොල් වතු තිබ්බේ ස්වදේශිකයන්ට. අපේ රටේ ව්‍යාපාරිකයෝ වපු පොල් වතු. හොඳයි. බලමු. 1910 වන විට පොල් වගාව සාර්ථක වූ ප්‍රදේශ. මේ බලන්න. අක්කර 8,50,000ක පොල් වතු ඒ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. පොල් වගාව කොතරම් සාර්ථකද කියන එක ඒකෙන් පේනවා. 1910 වන විට පොල් වගාව සාර්ථකව සිදු වූ ප්‍රදේශ. කුරුණෑගල, ගම්පහ, පුත්තලම, දකුණු පළාතේ ගාල්ල මාතර ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයත් ඉස්සර පොල් වගාවට ප්‍රසිද්ධයි. මීගමුව, හලාවත. හොඳයි. අපි ප්‍රදේශ තුනක් ලිව්වා. පොල් වගාව සාර්ථක වූ ප්‍රදේශ කුරුණෑගල, ගම්පහ, පුත්තලම. පොල් පර්යේෂණ ආයතනය ලුණුවිල, පොල් පර්යේෂණ ආයතනය ලුණුවිල, පොල් අපනයනය කළ ආකාරය කොප්පරා ලෙස කොප්පරා, පොල් තෙල්, සත්ව ආහාරයක් ලෙස පුන්නක් උනේ. හොඳයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ තවත් සාර්ථක අපනයන භෝගයක් විදිහට පොල් වගාව තමයි ව්‍යාප්ත වුණේ. ඒ අනුව කෝපි වගාව සාර්ථක වුණා. නමුත් කෝපි වගාව බිඳ වැටෙනකොට තේ රබර් පොල් වගාව සාර්ථක වුණා. මේවායින් බ්‍රිතාන්‍යයන් තමන්ගේ ආදායම් වැඩි කරගත්තා, ඉහළ ආදායම් ලැබුවා. එහෙමනම් පුතේ තව පුංචි කාරණා ටිකක් තියෙනවා මේ පාඩමේ අවසාන වශයෙන්. අපි ඒ ටිකත් සාකච්ඡා කරලා පාඩමේ වැඩ කටයුතු ඉවර කරමු. දේශීය කෘෂි කර්මාන්තය කිව්වේ මොකක්ද? අපේ රටේ පැවති කෘෂි කර්මය වී වගාව. අපේ රටේ පැවති දේශීය යැපුම් කෘෂි කර්මාන්තය. යැපීම සඳහා රජ කාලේ ඉඳලා තිබ්බේ වී වගාව. වී වගාව දියුණු කරන්න බ්‍රිතාන්‍ය පාලන සමයේ යම් අවධානයක් යොමු වුණා.
මුල් කාලේ නම් බ්‍රිතාන්‍යයන් දේශීය කර්මාන්ත ගැන වී වගාව ගැන කෘෂිකර්මය ගැන හේන් වගාව ගැන කිසිම අවධානයක් යොමු කරේ නැහැ. මේ රටේ ගොවියෝ ගැන අවධානය යොමු නොකරපු නිසානේ ගොවියන්ගේ ඉඩම් ටිකක් ගත්ත නිසානේ ගොවියෝ යොමුනේ 1848 බ්‍රිතාන්‍යයන්ට එරෙහිව නිදහස් සටනක් කරන්න. මේ නිදහස් සටනෙන් පස්සේ බ්‍රිතාන්‍යයන් පාඩමක් ඉගෙන ගත්තා. මොකද්ද? ගොවි ජනතාව නොසලකා හැරීමෙන් නැවත ගොවි ජනතාව මෙවැනි කැරලිකාරී තත්ත්වයන් නැති කළ හැකියි. මෙවැනි නිදහස් සටන් වලට පෙළඹෙන්න පුළුවන්. ඒක වළක්වන්න නම් ගොවි ජනතාවට යම් සහන දෙන්න ඕනේ. අනිත් එක ආහාර අවශ්‍යතාවලදී ආහාර මේ රටට ආනයනය කරන්න ලොකු වියදමක් යනවා. ඒ නිසා තවුන් මේ රටේ වී වගාව දියුණු කරන්න, ගොවිතැන දියුණු කරන්න, සාම්ප්‍රදායික කෘෂිකර්මය දියුණු කරන්න උනන්දු වුණා. එහෙම උනන්දු වෙච්ච ආණ්ඩුකාරවරු කීප දෙනෙක්ම ඉන්නවා. මේ රට විසූ ඇතම් ආණ්ඩුකාරවරු දේශීය කෘෂිකර්මාන්තය දියුණු කරන්න වාරි මාර්ග පද්ධති ඉදි කරා. වාරි මාර්ග පද්ධති පිළිසකර කරා. වාරි මාර්ග පද්ධති නඩත්තු කරන්න ආයතන පිහිටෙව්වා. කොච්චර සතුටු වෙන්න ඕනේ. 1848 නිදහස් සටනෙන් පස්සේ නොසලකා හරින ලද ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන්න ඉංග්‍රීසීන් අවධානය යොමු කරා. මොකද නැවත එවැනි කැරලිකාරී තත්ත්වයන් නැතිවීම වැළැක්වීමට. ගොවියන් පිළිබඳ නොසලකා හැරීමෙන් නැවත මෙවැනි කැරලි ඇතිවිය හැකියි කියලා ඉංග්‍රීසීන් තේරුම් ගත්තා. හොඳයි බලමු. දේශීය කෘෂිකර්මය පරිහානියටපත් වීම. බ්‍රිතාන්‍ය පාලන සමයේ කෘෂිකර්මයට අනුග්‍රහ නොදැක්වීම නිසා තමයි දේශීය කෘෂිකර්මාන්තය පරිහානියටපත් වුණේ. ඔබ දන්නවා 1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණය මොකද කරේ? ඉඩම් රජයට පවරා ගැනීමේ යෝජනාවක් ගෙනාවා. ඒකෙන් දේශීය කෘෂිකර්මාන්තයට මරු පහරක් වැදුණා. ගොවියන්ට මරු පහරක් වැදුණා. 1833 ඉඩම් රජයට පවරා ගැනීමේ යෝජනාව. ඒ වගේම ඒක තවදුරටත් විධිමත්ව ක්‍රියාත්මක වුණා 1840 මුඩුබිම් පනතෙන්. මුඩුබිම් පනත හරහා Tamanට අයිතිය කියන්න බැරි ඉඩම් රජයට පවරගත්තා. මුඩුබිම් පනත. මෙන්න මේවෙන් තමයි දේශීය කෘෂිකර්මාන්තයට ලොකු බලපෑමක් වුණේ පරිහානියටපත් වුණේ. මුඩුබිම් පනතෙන් සිද්ධ වුණේ නීත්‍යානුකූලව අයිතිය තහවුරු කළ නොහැකි ඉඩම් රජයට පවරා ගැනීම. එම ඉඩම් වතුවගාවට. එම ඉඩම් ආයෝජකයන්ට විකුණනවා. ආයෝජකයන්ට ලබා දීම. එම ඉඩම් ආයෝජකයන්ට ලබා දීම. වතුවගාව සඳහා එම ඉඩම් යොදා ගැනීම. හොඳයි බලන්න. වතුවගාව සඳහා එම ඉඩම් යොදා ගැනීම. වැව් වමනු නඩත්තු නොවීම. දේශීය කෘෂිකර්මාන්තයට අනුග්‍රහ දක්වන්නේ නැහැ මුල් කාලේ. ඒ නිසා වාරි මාර්ග පද්ධති විනාශ වුණා. රජ කාලේ වගේ වැව් වමනු නඩත්තුනේ නැති නිසා වාරි මාර්ග පද්ධති විනාශ වෙලා කෘෂිකර්මාන්තයට ගොවිතැනට ජලය නැති වුණා. ඒකෙන් ගොවි ජනතාව බොහොම අසීරුතාවයටපත් වුණා. මේ වගේ හේතු මත තමයි 1848 රට අභ්‍යන්තරයේ හිටපු මිනිස්සු විශේෂයෙන්ම මධ්‍යම කඳුකරය ආශ්‍රිත රට ඇතුළේ හිටපු මිනිස්සු උඩරට මිනිස්සු ඉංග්‍රීසි විරෝධී කැරලි තත්ත්වයක් ඇති කරේ. ඊළඟට කෘෂිකර්මාන්තයට ගොඩාක් බලපෑවේ ඉඩම් මිලදීගත් විදේශිකයෝ වගේම දේශීය ව්‍යාපාරිකයෝ කැල එලිපෙහෙලි කරලා ඒවායේ අපනයන භෝග වාණිජ භෝග වගා කිරීම. එකෙන් ගොවිතැන දේශීය යැපුම් කෘෂිකර්මයේ වී වගාව විනාශ වුණා. ඒ වගේම ඔය කාලය තුල වනාන්තර හෙලිපෙහෙලි කරා වතුවගාවට ඒකෙන් ජල පෝෂක ප්‍රදේශ ජල උල්පත් හිඳී ගියා. ඉඩම් මිලදීගත් දේශීය විදේශීය වැවිලිකරුවන් වතුවගාව ගැන උනන්දු වීම. වාණිජ භෝග වගාව ව්‍යාප්ත කිරීම නිසා වාණිජ භෝග වගාව ව්‍යාප්ත කිරීම නිසා
දේශීය කෘෂිකර්මය පිරිහීම. හැමෝම බැලුවේ ආදායම් ලබා ගන්න පුළුවන් දේවල් තේ රබර් කෝපි වවන්න. වනාන්තර හෙලිපෙලි කිරීම නිසා මොකද වුනේ? වතු වගාවට වතු වගා සඳහා කඳුකර ඉඩම් ලබාගත් නිසා. කඳුකර ඉඩම් හෙලිපෙලි කළ නිසා. වතු වගා සඳහා කඳුකර ඉඩම් හෙලිපෙහෙලි කළ නිසා. ජල උල්පත් සිඳී යෑම. ජල පෝෂක ප්‍රදේශ මධ්‍යම කඳුකරේ තමයි අපේ ජල පෝෂක ප්‍රදේශය. ගම් සභාව අක්‍රිය වීම. ගමේ වැඩ ටික කරේ ගම් සභාව. වැව්වමනු නඩත්තු කරේ, ගොවිතැන් බලා කියාගත්තේ, ගොයන් කැපුවේ ඔක්කොම කරේ ගම් සභාව. රාජකාරී ක්‍රමයේ අහෝසි කිරීමෙන් ගම් සභාවට මේ වැඩ ටික කරගන්න බැරි වුණා. වැවක් හදන්න මිනිසුන්ට එන්න කියන්න බෑ, කුඹුරු වැඩට මිනිසුන්ට එන්න කියන්න බෑ. ඇයි? නොමිලේ වැඩ ගන්න තහනන්නේ. ගම් සභාව අක්‍රිය වීම. රාජකාරී ක්‍රමය අහෝසි කිරීමෙන් රාජකාරී ක්‍රමය අහෝසි කිරීමෙන් ගමේ පොදු වැඩ කටයුතු සඳහා ශ්‍රමය ලබාගත නොහැකි වීම. වැව්වමනු නඩත්තු කරන්න ගමේ මිනිස්සු ගෙන්නලා වැඩ ගන්න ගම් සභාවට බෑ. මොකද වැටුප් නොදී වැඩ ගන්න බෑ. රාජකාරී ක්‍රමය කියන එක දැන් තහනම්. ඒ පසුබිම ඇතුලේ නොමිලේ වැඩ ගත්තොත් එහෙම ඒක නීතිමය වැරද්දක්. එතකොට ගම් සභාව මෙච්චර කල් ගමේ පොදු වැඩ කරේ, වැව නඩත්තු කරේ, ඇල මාර්ග නඩත්තු කරේ, පිළිසකර කරේ, කුඹුරු වැපිරුවේ, මේ ඔක්කොටම මිනිස්සු දායක කරගත්තේ රාජකාරී ක්‍රමයට. දැන් ඒක කෙරෙන්නේ නැහැ. එතකොට ඉබේම ගම් සභාව අක්‍රිය වෙනවා, වැව්වමනු ජරාවාස වෙනවා, නඩත්තුවක් නැතුව යනවා, ගොයන් කුඹුරු වැඩ ගොයන් කැපීම අඩපණ වෙනවා, කුඹුරු වැපිරීම අඩපණ වෙනවා. හොඳයි. දැන් ඔබට පේනවා බ්‍රිතාන්‍ය පාලනය නිසා කෘෂිකර්මාන්තයට, දේශීය කෘෂිකර්මාන්තයට වෙච්ච හානි ටික. විශේෂයෙන්ම යාළගේ අවධානය යොමුනේ වාණිජ්‍ය භෝග වගාවට. අපනයන භෝග වගාවට, වතු වගාවට, ආදායම් ලබන භෝග තමයි ඒගොල්ලෝ වගා කරේ අපනයනය කරන්නේ. යපුම් කෘෂිකර්මාන්තේ ජීවත් වීම සඳහා ඕන වී ටික හාල් ටික ගන්න ඒගොල්ලෝ හිතුවේ නැහැ. හැබැයි මේකෙන් ඒගොල්ලෝ හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මොකද්ද? 1848 මේක මං වෙනම අයිනකින් ලියලා තියන්නම්. 1848 ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි විරෝධී නිදහස් සටනක් කරන්නේ දෙවනි පාරට. ඒ දෙවනි පාරට ඒ සටන කරේ කෘෂිකර්මාන්තයේ අඩාල වෙලා ගැමි ජනතාව. ගොවියන්ගේ සටනක්. එහෙනම් මේකෙන් පස්සේ ඉංග්‍රීසීන් තේරුම් ගත්තා මේ රටේ දේශීය කෘෂිකර්මාන්තය අපි මොකක් කරන්න ඕනද? නගා සිටුවේ නැත්තම් නැවත මෙවැනි තත්ත්වයක් නැති වෙයි. එහෙනම් නැවත ගොවි ජනතාව කැරලි ඇති කරන එක වළක්වන්න නම් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටවන්න ඕන කියලා. හොඳයි. මේ බලන්න. 1850න් පසු දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට බ්‍රිතාන්‍ය පාලකයන් අවධානය යොමු කිරීම. අපි මේක ලියාගමු කෙටියෙන්. මේක කලින් අපි අවස්ථා කිහිපයකදීම කතා කරා මේ පාඩම ඇතුළෙම. 1848 නිදහස් සටන ගොවි ජනතාවගේ සටනක් නිසා
නිසා නැවත එවැනි තත්වයන් ඇති නොවීමට නැවත එවැනි තත්වයන් ඇති නොවීමට දේශීය කෘෂි කර්මාන්තය වතු වගාව නෙමෙයි අපේ රටේ තිබ්බ වී වගාව දේශීය කෘෂි කර්මය නගා සිටුවිය යුතු බව ඉංග්‍රීසීන් අවබෝධ කර ගැනීම බ්‍රිතාන්‍ය පාලකයන් අවබෝධ කරගත්තා. ඉංග්‍රීසීන් අවබෝධ කර ගැනීම දේශීය කෘෂි කර්මාන්තය නගා සිටුවේ නැත්තම් නැවත ගොවියෝ කැරලි ගහයි කියන එක බ්‍රිතාන්‍ය පාලකයන් අවබෝධ කරගත්තා. ඒ නිසා බ්‍රිතාන්‍ය පාලකයෝ පසු කාලීනව 1850 විතර පස්සේ ඇතැම් ආණ්ඩුකාරවරු වහාම කෘෂි කර්මාන්තය නගා සිටුවන්න පියවර ගත්තා. දේශීය ගොවිතැන නගා සිටුවන්න ගොවියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න පියවර ගත්තා. මේක හොඳ කාරණයක්. හොඳයි. යමු ඊළඟ කොටසට. හෙන්රි වොඩ් ආණ්ඩුකාරයා. ඒ සඳහා අනුග්‍රහ දක්වූ ආණ්ඩුකාරවරු කියන එක අපි මාතෘකාවක් හැටියට මෙන්න මේ විදිහට එක පොඩ්ඩක් highlight කරගමු. ඒ සඳහා අනුග්‍රහ දක්වූ ආණ්ඩුකාරවරු. හෙන්රි වොඩ් ආණ්ඩුකාරයා දේශීය කෘෂි කර්මාන්තය නගා සිටුවන්න මැදිහත් වෙච්ච කෙනෙක්. හෙන්රි වොඩ් 1855 වාරි කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට එතුමා කමිටුවක් පත් කරා. වර්ෂය මතක තියාගන්න 1855 මොකක්ද එතුමා කළා තියෙන්නේ කමිටුවක් පත් කරා. මේ කමිටුව නිර්දේශ කරා පැරණි වැව් පිළිසකර කරලා ගොවියන්ට ජලය ලබා දෙන්න. එහෙනම් ඔහු ප්‍රතිසංස්කරණය කළ වැව් 4කි. මෙයා අලුත් වැඩියා කරපු එක වැවක් තමයි පුතා අම්පාර වැව. ගිය වෙලාවක බලන්න. ඉරක්කාමම් වැව. මේ වියලි කලාපයේ තියෙන අතහැර දාලා තිබ්බ වැව්. ඉරක්කාමම් වැව. කිරම වැව. හෙන්රි වොඩ් ආණ්ඩුකාරයා පිළිසකර කළ වැව් කිරම වැව. ඌරු බොක්ක වැව. දේශීය කෘෂිකර්මය නගා සිටුවීමට අනුග්‍රහ දක්වූ ආණ්ඩුකාරයෙක් කියන්න හෙන්රි වොඩ් ආණ්ඩුකාරයා. ඔහු ඒ සඳහා මොකක්ද කරේ කමිටුවක් පත් කළා හොයා බැලුවා මොනවද කරන්න ඕන කියලා. ඒ අනුව ඔහු අම්පාර වැව ප්‍රතිසංස්කරණය කළා. මේ එයා හදපුවා නෙමෙයි. වරද්ද ගන්න එපා දූල පුතාලා. මේ ප්‍රතිසංස්කරණය කරපුවා. අම්පාර වැව, ඉරක්කාමම් වැව, කිරම වැව, ඌරු බොක්ක වැව. වැව් 4ක් ඔහු විසින් පිළිසකර කරලා තියෙනවා. බලමු ඉන් පස්සේ හිටපු ආණ්ඩුකාරවරු. හකියුලිස් රොබින්සන් ආණ්ඩුකාරතුමා අයත් කමිටුවක් පත් කළා. මොනවද කරන්න ඕන කියලා. එයාගේ කාලය ඇතුලේ මොනවද කරන්න ඕන? වාරි මාර්ග ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ නිර්දේශ මත තිස්ස මහරාම වැව පිළිසකර කිරීම. වැව් පිළිසකර කරලා වියලි කලාපයට ජලය දෙන්න ගොවියන්ට ජල ප්‍රශ්නේ තියෙනවා කියන එක අවබෝධ කරගත්තාම ඔහු තීරණය කරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස මහරාම වැව පිළිසකර කරන්න. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා වැව් කීපයක් පිළිසකර කරා ප්‍රතිසංස්කරණය කරා බසවක්කුළම වැව, මැදවච්චිය වැව, තිසා වැව, කලා වැව, කන්තලේ වැව. මේවා ප්‍රතිසංස්කරණය කිරීම. රජ කාලේ හදපු වැව් අතහැර දාලා තිබිලා යලි පිළිසකර කරා. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමාගෙන් වෙච්ච සේවාවල් ආයේ කියමු. බසවක්කුළම වැව, මැදවච්චි වැව, තිසා වැව, කලා වැව, කන්තලේ වැව ප්‍රතිසංස්කරණය කිරීම. හකියුලිස් රොබින්සන් ආණ්ඩුකාරතුමා කමිටුවක් පත් කරා. ඒ වගේම ඔහු අවබෝධ කරගත්තා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස මහරාම වැව ප්‍රතිසංස්කරණය කරලා ගොවියන්ට ජලය ලබා දෙන්න. බලමු ඊළඟට. තව ඉන්නවා. ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා. වලවේ හා උඩුකිරිවෙල ඇතුළු වාරි කර්මාන්ත 42ක් ප්‍රතිසංස්කරණය කිරීම. ලොකු කුඩා වැව් ඇල මාර්ග රැසක් 42ක්. කවුද මේ ආණ්ඩුකාරතුමා? ආතර් ගෝඩන් ආණ්ඩුකාරතුමාගේ කාලේ තමයි මේ වැව් පිළිසකර කිරීම, මේ වාරි මාර්ග පිළිසකර කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. වැව් ඇතුළු ඇල මාර්ග 42ක්. වලවේ උඩුකිරිවෙල. වලවේ උඩුකිරිවෙල. ජලාශ. වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමා
ඉතාම වැදගත් පියවරක් ගත්තා 1900 වාරි මාර්ග දෙපාර්තමේන්තුව. අදටත් වැව්වමනු ටික නඩත්තු වෙන්නේ ඕකෙන් තමයි. 1900 වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීම. කවුද? වෙස්ට් රිජ්වේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිහිටවීම. ආය කියන්නේ වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරයා ඉතාම වැදගත් පියවරක් හැටියට දැනුත් මේ වැව් ටික පිළිසකර වෙන්නේ නඩත්තු වෙන්නේ බලා කියාගන්නේ මෙන්න මේකෙන්. වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීම. කවුද? වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමා. ක්‍රූ මැකලම් ආණ්ඩුකාර සමයේ ඔහු ක්‍රූ මැකලම් කියන්නේ මේ ඇත්තටම ක්‍රූ නෙමෙයි මැකලම් ආණ්ඩුකාරතුමා හෙන්රි මැකලම්. ක්‍රූ මැකලම් කියලා හෙන්රි මැකලම් සහ ක්‍රූ ආධිපාදවරයා එකතු වෙලා ගෙන ආපු යෝජනා මාලාවක් තිබ්බා. ඒක වෙනයි මැකලම් ආණ්ඩුකාරතුමා. අපි මේක හෙන්රි මැකලම් කියලා හදමු. හෙන්රි මැකලම් ආණ්ඩුකාරතුමා 1911 මැකලම් ආණ්ඩුකාරයා සමූපකාර සමිති ආරම්භ කරා ගොවි ජනතාවට සහන දෙන්න. ගොවියන්ට අඩු පොලියට ණය ලබා දීම සිද්ධ වුණා මේ සමූපකාර හරහා. ගොවියන්ට සහන මුදලට අඩු පොලියට ණයබර අඩු කර ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම තමයි මේ සමූපකාර සමිතිවල අරමුණ. ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඊළඟට සමූපකාර ව්‍යාපාරය කියන්නේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපාරයක්. විශේෂයෙන්ම නැති බැරි දුප්පත් මිනිසුන්ගේ සුබ සාධනය තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ආර්ථිකයට ලොකු සහනයක් සමූපකාර ව්‍යාපාරය. ගොවි ජනතාවගේ සුබ සාධනය ඉහළ නැංවීම හෙන්රි මැකලම් ආණ්ඩුකාරතුමාගේ කාලේ සිද්ධ වුණා. එහෙනම් ආපහු බලන්න හෙන්රි මැකලම් ආණ්ඩුකාරතුමාගේ කාලේ සිද්ධ වෙච්ච දේවල්. 1911 ඔහු සමූපාකාර සමිතිය ආරම්භ කරලා ගොවි ජනතාවට සහන රැසක් දුන්නා. ගොවි ආර්ථිකය නගා සිටුවන්න. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න. අඩු පොලියට ණය ලබා දෙන්න. ගොවියන්ගේ සුබ සාධනය ඉහළ දමන්න පියවර ගත්තා. මෙන්න මේ ආකාරයට මෙරට විසූ ඇතම් ආණ්ඩුකාරවරු දේශීය කෘෂි කර්මාන්තය නගා සිටුවන්නත් උත්සාහ කළා. එහෙමනම් අපි මෙතෙක් බැලුවේ බ්‍රිතාන්‍යයන්ට අපිව නතු වීම, බ්‍රිතාන්‍යයන් අපි යටත් කර ගැනීම, වෙරළබඩ සහ උඩරට යටත් කර ගැනීම, බ්‍රිතාන්‍ය පාලන සමයේ ඇතිවෙච්ච ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික වෙනස්කම්, අපි නිදහස් අරගල කරපුවා, නිදහස් සටන් කරපුවා, ඒ වගේම වතු වගාව, වාණිජභෝග වගාව ව්‍යාප්ත වෙච්ච විදිය, දේශීය කෘෂි කර්මාන්තය නගා සිටුවීමට බ්‍රිතාන්‍යයන් අවධානය යොමු කරපු විදිය, අවසාන වශයෙන් අපි ඒ ටික කතා කරේ. හොඳයි. එහෙමනම් අපි 9 ශ්‍රේණියට අදාළ දෙක පාඩමේ වැඩ කොටස් ටික සම්පූර්ණයෙන්ම මේ වැඩසටහනෙන් අවසන් කරනවා. එහෙනම් හැමෝටම ආයිබෝවන් වාසනාව.